හරිද? ඉතින් අද දවසෙත් මම ඔයාලට තෝරගත්ත පුතේ භාෂාව පොතට අදාළ පාඩමක්. මොකද මම මේ පාඩම තෝරගන්න හේතුව තමයි මම දැකපු ලොකු දුර්වලතාවයක් තමයි පුතාලාගේ මේ ඉරිගහන පේපර එකට ලකුණු අඩු වෙන එක. කියන්නේ දෙවෙනි සහ තුන්වෙනි පේපර් වලදී විශේෂයෙන්ම දෙවෙනි පේපර් එකේ ලකුණු 60ක් 65ක් වගේ ඒ වගේම 70ක් 72ක් වගේ ගන්න දරුවෝ සමහරවිට ඉරිගහන පේපර් එකේ ලකුණු 29ක් වෙන නිසා ආසන්නව ඒකේ ආසන්නම හෝ ඒකක් සීමාව ඇතුළේ විතරක් ඉන්නවා. එක ටිකක් භයානක ලකුණු ක්‍රමයක් නිසා මම හිතුවා පහුගිය කාලේ විභාගේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරනකොට මට තේරුණා මේ පාඩමේ පුංචි අඩුවක් තිබුණා. මේ පාඩම ඔයගලන්ට නොකිරුණු එකේ පුංචි අඩුවක් තිබුණා. මම පාඩම පටන් ගත්තම ඔයගලන්ට එක සැරේට හිතෙන්න පුළුවන් මේ සර් කරගෙන යන්නේ සාහිත්‍ය පාඩමක් නේද කියලා. නමුත් පුතේ සාහිත්‍ය පාඩමක මූලාශ්‍ර තමයි මේ කතා කරන්නේ. මේක තියෙන්නේ භාෂාව පොතේ. 11 වසරේ භාෂාව පොතේ තමයි පාඩම සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතුවා පුතාලට මේ පාඩම පුළුවන් තරම් ඉක්මනට සාකච්ඡා කළොත් හොඳයි, සාකච්ඡා කරන්න ඕනි කියලා. මොකද පහුගිය හැම අවුරුද්දකම පුතේ ප්‍රශ්න දෙකක් විතර ඉරිගහන පේපර් එකේ මේකෙන් සඳහන් කරලා තිබුණා. මේ අවුරුද්දේ ඔයාලට විභාගයේ වාර විභාගයේ අන්තිමට තිබිච්ච වාර විභාගෙදිත් මේ සඳහන් වෙලා තිබුණා මෙන්න මේ පාඩම අදාළ කොටසක්. පාඩම සම්බන්ධයෙන් පුතේ සම්පූර්ණ මේ අධ්‍යයනයක් තියෙන්න ඕන, අවබෝධයක් තියෙන්න ඕන සහ මේ පාඩමට අදාළව ඔයගොල්ලන් දැනගෙන ඉන්න ඕන. මේ පාඩමේ මම දැන් සඳහන් කරන කවිවල එහෙම නැත්නම් මේ විවිධ නිර්මාණ කීපයක් ගැන අපි කතා කරනවා. මේ ඒ නිසා ඒ පාඩම් වල ඒ කතුවරු පිළිබඳව නැත්නම් ඒ පාඩම් පිළිබඳව පුතේ දැනුවත් වීමක් නැත්නම් ඔයාලට විභාගයේදී ඉරිගහන පේපර් එකේ ගොඩක් ගැටලු වෙන්න පුළුවන්. ඔයාලා සමහරවිට සමහර කවි දුන්නට පස්සේ ඒ කවිවල කතුවරු පිළිබඳවත් ඔයාලා අහලවත් නැහැ. සමහර ප්‍රශ්න වලට උත්තර ලියලා එනවා පුතේ සාහිත්‍ය විෂයක් විදියට. සාමාන්‍යයෙන් මේ චිත්‍ර නැටුම් සංගීත එක්ක තියෙන තුන්වෙනි කාණ්ඩ විෂයක් දෙවෙනි කාණ්ඩ විෂයක් විදියට තියෙන සාහිත්‍ය විෂය හදාරන දරුවෝ ඒ විෂය කරුණු ටික නැවත අහු වෙන නිසා ඒගොල්ලෝ හරියට උත්තර ලියලා එනවා. බහුතරයක් දෙනා ඒ විෂය කරන්නේ නැහැ. ඒ නිසා තමයි පුතේ ගොඩක් වෙලාවට මේ පාඩම මේ පාඩමින් ඔයාලට ලකුණු අඩු වෙන්නේ. ඒ නිසාම මම හිතුවා මේ පාඩම ඔයගලන්ට පුළුවන් තරම් ඉක්මනට සමීප කරවන්න අවශ්‍යයි, සමීප කරන්න ඕන කියලා. ඉතින් ඒ නිසා පුතේ මම තෝරගත්ත අද පාඩම් විදියට ඔයගලන්ගේ භාෂාව පොතේ 8 වෙනි පාඩම 11 වසරේ භාෂාව පොතේ 8 වෙනි පාඩම හරව ගන්න සහ මම කියන වැදගත් කරුණු පුතේ මම මේ ඔයාලට පාඩම හදලා තියෙන්නේ. පාඩම ස්ක්‍රීන් එකේ දකින්නකොට ඔයාලට පුළුවන් පාඩමට අදාළ වැදගත් කරුණු සටහන් කරගන්න. සහ මේ පාඩම මම 10 වසරේ මුලින්ම කතා කරනවා පුතේ 10 වසර පන්තියට එනකොටම මේ රසවින්දන සහ අපේ විචාරවලට අයිති මූලිකාංග විදිහට රසවින්දන මූලිකාංග විදිහට කතා කළත් මේ පාඩමේ අවශ්‍ය මේ උදාහරණ ටික නැති නිසා, මේ පාඩමට අදාළ උදාහරණ ටික නැති නිසා ඔයාලා දන්නේ සමහර දරුවෝ හිතනවා මේ පාඩමේ ප්‍රශ්නයක් කාටද මේ වගේ ප්‍රශ්න මේ වගේ පාඩම් අපිට තියෙනවද, මේ වගේ මේ පාඩම් සිංහල පොතේ කොහෙද තියෙන්නේ සහ ඒ වගේ දේවල්. ඉතින් ඒ නිසා පුතේ මේ පාඩම හරි වැදගත්. ඔයාලට විතරක් නෙවෙයි මම ඔයාලට මේ සාමාන්‍යයෙන් මෙතෙක් 11 වසරවල් ගොඩක් වෙලාවට මේ ඉස්කෝලේ සහ වෙනත් බාහිර පන්තිවලදී මගාරින පාඩම් ගොඩක් ඕගොල්ලන් එක සමීප කරගන්න හිතුවා. මොකද ඉරිගහන පේපර් එකේ ඕගොල්ලන්ගේ පුළුවන් තරම් ලකුණු 40න් 30ක් 35ක සීමාවක ගෙනිච්චොත් ඕගොල්ලන්ගේ ඒක ගැන මට බය වෙන්න දෙයක් නැහැ. මම හිතනවා පාඩම් පේනවා ඇති කියලා කාටත්. අද සමහර අයට මේ පාඩම සාකච්ඡා කරගෙන යනකොට මේ පාඩමේ තියෙන සමහර කරුණු එක ටිකක් බැඳීම් පවතින්න පුළුවන්. සාහිත්‍ය රසවින්දනය සහ විචාරය මේක ලොකු ගැටලුවක් නේ පුතේ. මට කවුරු හරි කෙනෙක් දෙන්නේ කියන්න මම දැන් මේ කතා කරන් යනවා විතරයි. මේ වීඩියෝ එක පේනවද කියලා පුතාලා? ඉතින් සාහිත්‍ය රසවින්දනය සහ විචාරය ගොඩක් අය තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේක. සර් සාහිත්‍ය රසවින්දනයක් කියන්නේ මොකද්ද? විචාරයක් කියන්නේ මොකක්ද? හරිද? ඔය මේ සීමා දෙක ඇතුළම මගේ පුතේ අපි කතා කරනවා. සාමාන්‍යයෙන් රසවින්දනත් කතා කරනවා, අපේ පේපර් එකට විචාරත් වෙනවා. හරිද? මම මේ රසවින්දනය සහ විචාරය කියන එක වෙනම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. පුතේ මේ රසවින්දනය කියන මාතෘකාව ගත්තොත් අපි මුලින්ම කතා කරන අපිට ගොඩක් තියෙන රසවින්දනනේ. රසවින්දනය පුතේ ගත්තම අපිට මේ යම්කිසි සීමාවක් තියෙනවා. අපි රසවින්දනයක් කරනකොට ඒ රසවින්දනය ඇතුලේ තියෙනවා සීමාවක්. අපි රසවින්දනය කරන්න ඕනේ මොකක්ද? ඉතින් පුතේ
සාහිත්‍ය රසවින්දනය කියන මම කියන රසවින්දනයකට අපිට සීමාවක් තියෙනවා. මම මේ සීමාව පනවන්නේ කොතෙන්ද කියලා මම පුතාලට මේ වෙනම ප්‍රකාශ කරන්නම්. ඒ වගේම ਵਿਚාරය කියන එකට පුතේ සීමාවක් නැහැ. ਵਿਚාරයේදී සීමාවක් නැහැ. අපි ගොඩක් වෙලාවෙදී මේ සාහිත්‍ය රසවින්දනයකට වඩා ਵਿਚාරය ගැන තමයි ලොකු අවධානයක් තියෙන්නේ. නමුත් අපි මේ ਵਿਚාරය තමයි අපේ පේපර් එක තුල අපි සීමාවක් රහිතව, ඒ කියන්නේ සීමා රහිතව අපි මේ පේපර් එකේ යමක් ලියන්න යන්නේ නැහැ. අපි රසවින්දනය තමයි ගොඩක් වෙලාවට සීමාවක් සහිතව කරගෙන යන්න. අපි ගොඩක් වෙලාවට රසවින්දන ලියන්නේ. ඉතින් අර ਵਿਚාරය තුළ අපිට විචාරය ලියන්න ඕනි කොහොමද මේ කාරණා ටික තමයි අපි අද දවසේ සාහිත්‍ය පාඩමක් තමයි. නමුත් මේක භාෂාව පොතට ඇතුළත් කරලා දෙනවා. පුතාලට පේනවා ඇති මේකෙන් එන ප්‍රශ්න කොයි විදිහේ ප්‍රශ්න දෙන්නේ කියලා අපි ඊළඟට බලමු. පාඩමත් එක්ක සම්බන්ධ වෙලා තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලන්න. පුතාලට මේ පුතාලගේ පොතේ මුලින්ම සඳහන් කොටසේ මම හයිලයිට් කරපු කොටස් කීපයක් තියෙනවා. පුතාලත් ඒවා හයිලයිට් කරගන්න මම කියවද්දී සහෘදය තුළ චමත්කාරයක් ජනනය වන පරිදි කරන ලද ලිඛිත නිර්මාණ සාහිත්‍යයට අයත්ය. මෙවැනි චමත්කාරයක් ජනනය කරන නිර්මාණ. චමත්කාරයක් කියලා කියන පුතේ මේ මිනිස්සුන්ගේ හිතට ආකර්ෂණයක් එහෙම නැත්නම් මේ චිත්තාකර්ෂණය ඇති කරන කියන අදහස නිර්මාණ කාව්‍ය වශයෙන් හැඳින්වේ. ඒ කියන්නේ හිතේ සතුටක් ඇති කරන, හිතට ආනන්දයක් ඇති කරන, හිතට ප්‍රහර්ෂයක් ඇති කරන නිර්මාණ අපි කාව්‍ය කියලා පොදුවේ හඳුනා ගන්නවා පුතේ. කවියක් නිර්මාණය කිරීමෙන් අපේක්ෂා කරන්නේ උන කවියෙක් සාමාන්‍යයෙන් ඔයාලා කවියෙක් නම් ඔයාලත් යම් යම් අවස්ථාවලදී කවියෝ වෙනවා කියලා අපි දන්නවා. ඔයාලත් යම් කිසි කවියක් නිර්මාණය කරද්දී කිසියම් අපූර්ව අත්දැකීමක් සූචනය කොට පුතේ සූචනය කරනවා කියලා කියන්නේ ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අපි ලියන කවිය ඇතුලෙන් අපි ලියන්නේ මොකක්ද? ඒ කියන්නේ වස්තු විශයක් තියෙනවා. මේ කවියෙන් මෙන්න මේක තමයි කියන්නේ. සූචනය කියන්නේ ඉදිරිපත් කිරීම. සූචනය කොට පාඨකයා තුළ චමත්කාරයක් දැනවීම බව මහාචාර්ය විමල් දිසානායක කවි සරණිය කෘතියේදී පෙන්වා දී ඇත. ගද්‍ය කාව්‍ය කියලා කියන්නේ පුතේ නවකතා සහ කෙටි කතා. ගද්‍ය කියලා කියන්නේ අපි සාමාන්‍ය නවකතා සහ කෙටි කතා වලට. පද්‍ය කාව්‍ය, චම්පු කාව්‍ය කියලා කියන්නේ ගද්‍ය පද්‍ය මිශ්‍රය. දෘශ්‍ය කාව්‍ය කියලා කියන්නේ නාට්‍ය. චම්පු කාව්‍ය කියලා කියන්නේ ගද්‍ය පද්‍ය මිශ්‍ර කාව්‍ය. දෘශ්‍ය කාව්‍ය කියලා කියන්නේ නාට්‍ය. අපි දන්නවා අපිට මේ හැමදේම සාහිත්‍ය නිර්මාණ තුළ රස විඳින්නට අවස්ථාව ලැබෙනවා. විචාරය කරන්නට අවස්ථාව ලැබෙනවා. හරිද? ආදී විවිධ සාහිත්‍ය නිර්මාණවල මූලික අරමුණ රස නිෂ්පත්තිය. රස නිෂ්පත්තිය කියලා කියන්නේ පුතේ රස ඉපදවීම, රස ජනනය කිරීම කියන අදහස, රස ජනිත කිරීම කියන අදහස. රස වින්දනයට අදාළ සහජ ශක්තිය වාසනා ගුණයයි. රසය anu විඳගත යුත්තකි. ඒ කියන්නේ පුතේ රස වින්දනයක් ලියන්න නම් සහජ ශක්තියක් තියෙනවා, වාසනා ගුණයක් තියෙනවා. උසස් ශිෂ්ටාචාරයක් හා සભ્યත්වයක් සහිත රටක සාහිත්‍ය උත්තරීතර තත්ත්වයක පවතී. අපි දන්නවා පුතේ උසස් ශිෂ්ටාචාරයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඊටාම ප්‍රෞಢ ශිෂ්ටාචාරයක් සහ සભ્યත්වයක්. ඒ කියන්නේ යහපත් රටාවක්, යහපත් හැසිරීම් රටාවක් තියෙන රටක සාහිත්‍ය උත්තරීතර තත්ත්වයක තියෙනවා. සාහිත්‍ය නිර්මාණ කියලා කියන්නේ උසස් සාහිත්‍ය නිර්මාණ බිහි වෙනවා. සාමාන්‍යයෙන් හරය බිඳුණු සහ හරය විනාශ වෙච්ච සාහිත්‍ය නිර්මාණ උසස් සભ્યත්වයක් තියෙන රටක නිර්මාණ වශයෙන් බිහි වෙන්නේ නැහැ. අපි දන්නවා අනුරාධපුර, දඹදෙණි, කුරුණෑගල කෝට්ටේ වැනි සාහිත්‍ය යුග ඊට සාපේක්ෂ සාක්ෂි දරයි. මෙලෙස සාහිත්‍ය පෝෂණය වීම කෙරෙහි ප්‍රතිභා සම්පන්න නිර්මාණකරුවන් සිටීමත් එබඳු නිර්මාණ රස විඳීමට හැකි සංවේදී මනසකින් හා වාසනා ගුණයකින් යුතු රසික පිරිසක් සිටීමත් යන කරුණු හේතු වී ඇත. සාහිත්‍ය නිර්මාණය හුදෙකලාව තිබිය යුත්තක් නොවේ. ඒ කියවිය යුතුය. ඒ රස විඳිය යුතුය. විචාරය කළ යුතුය. සාමාන්‍යයෙන් සාහිත්‍ය නිර්මාණයක් පුතේ මේ ලියලා අල්මාරියේ දාලා අරන් තිබ්බා කියලා ඒක සහෘදය අතරට යන්නේ නැහැ. ඒක අපි කියවන්න ඕන. ඒක රස විඳින්න ඕන. ඒක විචාරය කරන්න ඕන. එහෙම වුණාම තමයි මේ නිර්මාණයේ තියෙන පෝෂණීය ගුණය නැත්නම් මේ නිර්මාණයේ තියෙන ප්‍රතිභාව ඉස්සරහට යන්නේ. ඒ නිසා සාහිත්‍ය නිර්මාණ පුළුවන් තරම් අපි රස විඳින්නට ඕන. නිකන් ඔහේ තියෙන්නම් වාලේ පවතින විදිහට රස වින්දනය කරන්නේ නැතුව අර උන්නත් 1000 මලත් 1000 වගේ සාහිත්‍ය නිර්මාණ පවත්වලා තිබිලා වැඩක් වෙන්නේ නැහැ. සාහිත්‍ය නිර්මාණයක් රස විඳීම හා විචාරය කිරීමට මඟ පෙන්වීමක් මේ පාඩමෙන් ලබා දෙයි.
එහි දෙවන කොටස පරිශීලකයන් සාරාංශකරණය ගැන පරිශීලනයෙන් සාරාංශකරණය ගැන අවබෝධයක් ලැබිය හැකිය. මුලින්ම අපි සාහිත්‍ය නිර්මාණයක් රස විඳින්න අපි දැනගන්න ඕනේ මොනවද සහ ඒ නිර්මාණ කාගේද ඒ නිර්මාණ ඇතුලේ මොනවද කියවෙන්නේ කියන කාරණා ටික මුලින්ම සාකච්ඡා කරගෙන ඉමු පුතේ. සාරාංශකරණයට යන්න කලින් සාරාංශකරණය කියන තවත් පාඩමක්නේ. හරි. බලන්න පුතාලට මෙන්න මේ කොටස සාමාන්‍යයෙන් පොතේ විදිහට නෙමෙයි මම වෙනස් කරලා තියෙනවා. නමුත් පොතේ තියෙන කාරණා ටික තියෙනවා. ඔයාලා මේ තියෙන කාරණා මම කියන විදිහට highlight කරගන්න පොත බලාගෙන සාහිත්‍ය රසවින්දනය යන පුද්ගල වේදිතයකි. ඒ කියන්නේ සාමාන්‍ය සාහිත්‍ය රසවින්දනයක් කියන්නේ සාපේක්ෂයිනේ. මොකද මෙතන ඉන්න හැමෝටම එකම විදිහට එකම ආකාරයකට සාහිත්‍ය නිර්මාණයක් රස විඳින්න බෑ. මොකද එක්කෙනාගේ රස විඳින ශක්්‍යතාවයන් වෙනස්. සමහර අය උසස් ලෙස රස විඳිනය කරනවා, සමහර අය පහත් ලෙස රස විඳිනය කරනවා, සමහරු මධ්‍යස්ථ ලෙස රස විඳිනය කරනවා, සමහරු රස විඳිනය කියන මොකක්ද කියලා දන්නේවත් නෑ, කිසිම ගාණක් නෑ. ඉතින් ඒ නිසා මේ වේදිතයක් කියලා කියන්නේ ඒක රසය විඳින තැනැත්තා සහෘදයා ලෙස හැඳින්වේ. මම දන්නවා ඔයාලට හැම වෙලාවෙදී මේ සහෘදයා කියන වචනේ අහුවෙලා ඇති මගේ නිර්මාණත් එක්ක මම ලියන සාහිත්‍ය රසවින්දන එක්ක මේ ගොඩක් වෙලාවට පුතාලට අහුවෙලා තියෙන වචනයක් තමයි සහෘදයා කියලා කියන්නේ. එනම් සාහිත්‍යකරුවාට සමාන හදවතක් ඇත්තෙකි. සාහිත්‍යකරුවෙක්ට තියෙන්නේ බොහොම හොඳ සෞහෘද හදවතක්. ඊට සමාන හදවතක් ඇති පාඨකයෝ ඉන්නවා, ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියනවා සහෘද ප්‍රේක්ෂක සහෘද පාඨක ජනතාව කියලා. නිසා සහෘදයා කියලා කියන්නේ අන්න ඒ වගේ කෙනෙක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හරිද පුතේ? බලන්න සරසවිය බැලු මස්සෙක්නි වෙත්වා කිවි දනෝ පෙදෙනෙහි රස හව විඳුනා දෙනතා ඊතා දුලබු. මෙහෙම කියන්නේ පුතේ කවුසිලුමින දෙවනි පරාක්‍රම බාහිරව තමයි මේ ප්‍රකාශය කරන්නේ. මේ ප්‍රකාශය හරිම අර්ථපූර්ණයි, හරිම භාවපූර්ණයි. පුතේ මේකේ සඳහන් වෙනවා මෙන්න මේ විදියට සරසවියගේ බැලුම් මාත්‍රයකින්. සරසවිය කියලා කියන පුතේ සරස්වතී දේවිය කියන අදහස බැලුම් මාත්‍රයකින් වුව කෙනෙකු කවියෙකු වනු ඇත. සරස්වතීගේ බැල්ම තියෙන කෙනෙක්ට එක බැල්මකින් කෙනෙක්ට කවියෙක් වෙන්න පුළුවන්, නැත්නම් කෙනෙක්ට සාහිත්‍ය රසවින්දකයෙක් වෙන්න පුළුවන්, සාහිත්‍ය නිර්මාණකරුවෙක් වෙන්න පුළුවන්. එහෙත් කවියෙහි රසභාව විඳින ජනයා නම් ඉතා දුලභය. ඒ කියන්නේ ඕනතරම් මේ කවි නිර්මාණ, කවි ශක්තියින් කවි ලෝකෙ පුරාවට බිහි වුණත් පුතේ ඒ නිර්මාණ උසස් ලෙස විඳින්න පුළුවන් ජනතාව ඉන්නේ ගොඩාක් අඩුවෙන්, ඉතාම අඩුවෙන්. මොකද අපි වුණත් ගොඩක් වෙලාවට අපි රස විඳින පුතේ නිර්මාණ අපි දන්නේ නැහැ කොයිතරම් අපි රස වින්දනය කරනවද කියලා. මම දන්නේ අපි රස විඳිනවාට වඩා මම හිතන රස විඳවනවා. ඒකට හේතු සාධක තව ඉස්සරහදී පුතාලාට දැනගන්න පුළුවන්. මොකද ඔයාලගේ නිර්මාණ සමහර වෙලාවට සමහර ගීත අහනවා, සමහර කතන්දර පොත් කියනවා, කවි ලියනවා ඔයගොල්ලෝ සමහර තැන්වලදී තමන්ගේ පෞද්ගලික අත්දැකීම් මුදුන් පමුණවා ගැනීම පිණිස. නමුත් පුතේ ඒවා හරි తాවකාලිකයි ඕගොල්ලන්ගේ අතර. නමුත් උසස් නිර්මාණයක් తాවකාලික වෙන්නේ නැහැ. මිනිස්සු ජීවමානව මේ ලෝකේ වාසය කරන තාක් ඒ නිර්මාණ මිනිස්සුත් එක්ක ජීවත් වෙනවා. නිර්මාණකරුවා මිය ගියත් සහෘදයා හදවත තුළ ඒ නිර්මාණකරුවාගේ නිර්මාණ ඉතාම උසස් ලෙස වැජබෙනවා. උදාහරණයක් විදිහට අපි මහාචාර්ය W.D. අමරදේවයන් වගේ චරිත ගත්තොත් එතුමාගේ මුවින් ගායනා කෙරුණු ගීත අදටත් පුතේ මුළු ලෝකෙම හරිම ප්‍රසිද්ධ නිර්මාණ. ඒවා තමයි රස වින්දනය කරන්න පුළුවන් සහ විචාරය කළ හැකි බොහෝ නිර්මාණ රාශියක් එතුමා අපිට ඉතිරි කරලා ගියා. ඒ නිසා තමයි අපි අදටත් එතුමා පිළිබඳව මේ විදිහට උසස් ලෙස කතා කරන්නේ. ඉතින් පුතේ ඊළඟට බලන්න සාහිත්‍ය නිර්මාණයක් රස විඳීමේ අග්‍රඵලය සිත පිරිසුදු බවට පත්වීමයි. සාහිත්‍ය නිර්මාණයක් රස විඳීමේ අග්‍රඵලය කියලා කියන්නේ මගේ පුතේ සාහිත්‍ය නිර්මාණයක් රස විඳීමේ අග්‍රඵලය සිත පිරිසුදු බවට පත්වීමයි. කියන්නේ සාහිත්‍ය ඕනම සාහිත්‍ය නිර්මාණයක් රස විඳීමේ අග්‍රඵලය ඒ කියන්නේ උසස්ම තැන තමයි පුතේ හිත පිරිසිදු වෙන එක. අපි සාමාන්‍යයෙන් හිතන්න වර්තමානයේ තුල අපි අහන දකින නිර්මාණ බහුතරයක් අපේ හිත පිරිසිදු කරනවද ප්‍රකෝපකාරී බවට පත් කරනවද? සමහර නිර්මාණ තියෙනවා අපිට ඇහුවත් එක සැරයක් අහන්නත් බෑ වගේ හරි අප්‍රසන්නයිනේ. නමුත් ඒවත් නිර්මාණ. දැන් උදාහරණයක් විදිහට මම තව ඉස්සරහදී සාකච්ඡා කරන්නම්. ඔයාලා අතරට ආව මේ ළඟදී ඔය YouTube channel එකකින් ආව මම දැක්ක පිනා ගොබ්බයා පිනාගේ තාත්තා ගොබ්බයා කියලා මේ අමුතුම විදිහේ නිර්මාණයක් ආව මතකද? ඒක ඔයාලා අතර ඉක්මනට ව්‍යාප්ත වුණා. ඉක්මනට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා. ඔයාලා ඒක රස වින්දා.
ඔයාලා ඒක බෙදාගත්ත, ඔයාලා ඒක ඇතුළ ජීවත් වෙන්න පටන් ගත්තා. ඒකෙන් අමුතුම පන්න එකක් ගත්තා. හැබැයි ලොකුම පන්න එක ගන්න හම්බුන්නේ නැහැ ඉස්කෝලේ නිවාඩු වෙච්ච නිසා. එතුමා මේ ඕක හෙන්න ඔයගලන්ට කියා ගන්න බැරි වෙන්න ඇති. නමුත් ඒක හරි අප්‍රසන්නයි. ඒ වගේ නිර්මාණ අපිට මේ ඔය විදිහට පුතේ මේ ගොඩක් වෙලාවට අපි ඒ නිර්මාණ එක විදිහ එක මාදින නිර්මාණය එක මාදිලින් අපි ගාවට එනවනේ. එක විදිහට එක වේශයෙන් අපි ගාවට එනවා. අපි ඒවා හඳුනගෙන මේ නිර්මාණය හොඳයිද මේක නරකයිද ඔය විදිහට අපිට නිර්මාණ රස විඳීමේ හැකියාව තියෙනවා. එබැවින් රස වින්දනය යනු ආධ්‍යාත්මය පෝෂණය කර ගැනීමක්. ආධ්‍යාත්මය කියලා කියන්නේ අපිට පේන්න තියෙන දෙයක් නෙවෙයි. ආධ්‍යාත්මීය සිතුවිලි අපේ හදවත තුලින් තමයි පුතේ උද්දීපනය වෙන්නේ. ඒ නිසා අපේ ආධ්‍යාත්මය පිරිසිදු වෙන්නට ඕනේ අපි අහන දකින නිර්මාණ ඔස්සේ. අපේ ආධ්‍යාත්මය පිරිසිදු නැත්නම් අපි අහන නිර්මාණ තුලින් ආධ්‍යාත්මය පිරිසිදු වෙන්නේ නැත්නම් අපිට නිර්මාණයක් කවදාවත් සාර්ථකව රසවින්ද කෙනෙක් බවට පත් වෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සාහිත්‍ය විචාරය යනු දැන් අපි රසවින්දනය ගැන කතා කරා. මේ කතා කරන්නේ විචාරය කියන්නේ මොකක්ද කියලා. මේක තව දුරටත් පැහැදිලි වුණේ නැත්නම් මොකද තව ඉස්සරහදී ගොඩක් වෙලාට පැහැදිලි වේවාට. සාහිත්‍ය විචාරය යනු තමා සාහිත්‍ය නිර්මාණයෙන් විඳි රසය පිළිබඳ කරනු ලබන ප්‍රකාශයකි. දැන් රසවින්දනයක් කියලා කියන්නේ අපි නිර්මාණයක් ගත්තම මේ නිර්මාණය අපිට රස දැනුණු තැන් පිළිබඳව ඒකේ භාෂාව පිළිබඳව ඒකේ ලියලා තියෙන කාව්‍ය අලංකාර පිළිබඳව ඒකට යොදාගත්තු යම් මේ අලංකාරයන් පිළිබඳව රස අපිට දැනෙච්ච දේ පිළිබඳව විග්‍රහ කරන එක තමයි රසවින්දනය කියන්නේ. විචාරයක් කියලා කියන්නේ පුතේ සාහිත්‍ය විචාරය කියලා කියන්නේ සාහිත්‍ය නිර්මාණයෙන් විඳි රසය. අපි මුලින් විඳපු රසය තියෙනවනේ. ඒක පිළිබඳව අපිට තියෙන හෘද සාක්ෂියක්. හරිද? දැන් ඔයාලට මම අර කලින් සඳහන් කරපු අර පිනා ගොබ්බයා කියන කතන්දරේ ඕන කෙනෙක්ට විග්‍රහ කරන්න පුළුවන් නේ. කෙනෙක් දැන් ඔයාලගේ වයසේ වගේ මට්ටමේ ඉන්න දරුවන්ට ඒක ටිකක් ලොකු ආතල් එකක්. හරිද? එතකොට ඕගොල්ලන් ඒක හිනහ වෙවි කතා කරනවනේ. නමුත් ඔයාලට වඩා අවුරුදු 20කින් විතර වැඩිමල් කෙනෙක් ඒක පිළිබඳ හිනහ වෙවි කතා කරයිද? හරිද? දැන් ඔයාලගේ සීමාවන් දන්න නිසා ගුරුවරයෙක් වෙච්ච මට තේරෙනවා දැන් ඔයාලා මේක කොයිතරම් විඳින්නේ නැද්ද. මේ ඒක අපි උසස් ලෙස අගය කළ යුතු නිර්මාණයක් නෙමෙයි. මේ YouTube channel එකට මම මේ ඇවිල්ලා මාකටිං එකක් දෙනවත් නෙමෙයි. නමුත් ඒ තුල ඕගොල්ලන් විඳින දේ සහ ඔයාලට වඩා එහා ඉන්න කෙනෙක් විඳින දේ අතර වෙනසක් තියෙනවා. හරිද? අන්න අපි මේ රසවින්දනය කරපු දේ පිළිබඳව අපේ හදවත ඇතුළේ තියෙන හෘද සාක්ෂිය තමයි ඒ පිළිබඳව අපි ඇත්තටම කරන ප්‍රකාශය තමයි පුතේ විචාරය කියලා කියන්නේ. එතකොට ඒ විචාරයට සීමාවක් තියෙනවා. අපිට කියන්න පුළුවන් දැන් ඒ නිර්මාණයේ දැන් ඒ රසවින්දනයේදී නම් ආයක ලස්සන නිර්මාණය කරලා තියෙනවා. ඒකේ කලර් බැලන්ස් එක හොඳයි. ඒකේ නළුව දෙන්න හොඳට රඟපානවා. දෙබස් මරු එහෙම කියලා එකේ ගොඩක් දේවල් ගැන කතා කරනවානේ. අපි විචාරයකදී කරන්නේ ඒ ගොඩක් දේවල් ගැන කතා කරන්නේ නැහැ පුතේ. එක දෙයක් හෝ දේවල් දෙකක් පිළිබඳව අපිට කියන්න පුළුවන් ඒකේ භාෂාවයි ආලෝකකරණයයි දෙක පිළිබඳව. අන්න එතකොට විචාරයේදී අපි කරන්නේ සීමාවක් තියාගෙන ඒ පිළිබඳව පැහැදිලි කරලා දෙන එක. හරිද? රස විඳින සියලු දෙනාටම මේ කාර්යය නිසි ලෙස කළ නොහැකියි. සියලු දෙනාටම මේ කාර්යය නිසි ලෙස කළ නොහැකියි. අපි කාටවත් හැම කෙනෙක්ටම මගේ පුතේ මේ කියන්නා වූ කාරණාව නිසි ලෙස කරන්න බෑ. හරිද? හැමෝටම කවියක් රස විඳින එකවත් විචාරය කරන එකවත් නිවැරදිව නීත්‍යානුකූලව කරන්න බෑ. විචාරකයා කාව්‍යයේ ඇති වාචාර්ථය මෙන්ම ව්‍යංගාර්ථයේද වටහා ගත යුතුයි. තවත් දෙකක් තමයි පුතේ මේ විචාරයක තියෙන රසවින්දනයක තියෙන වාචාර්ථය සහ ව්‍යංගාර්ථය. මේ කරුණු දෙකත් මේ වචන දෙකත් අපිට හරි පැහැදිලි. අපි දන්න වචන දෙකක්. විචාරයක තියෙන වාචාර්ථය කියලා කියන්නේ මගේ පුතේ වචනයෙන් ප්‍රකාශිත අදහස. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නවා දැන් මම සරල දෙයක් මතක් කරන්නම් මගේ පුතාලට. අපි දන්නවා මේ අම්බලමේ පිනා වළංකඩක් ගෙනා ඒක බිඳපි ගුණා ඒකට මට හිනා. හරිද? ඔතන තියෙන වාචාර්ථය තමයි පුතේ අම්බලමක් තිබුණා ඒකට පිනා කියලා මිනිස්සෙක් ආව වළංකඩකුත් අරගෙන ඔහුට මහන්සි නිසා ඔහු අම්බලමේ නිදාගත්තා. අසලින් ගමන් කරපු ගොනෙක් නැත්තම් හරකෙක් අම්බලම ගාවින් සමීපයෙන් ගමන් කරනකොට වලන් ටික දැකලා පයින් ගහගෙන ගියා. ඒක තමයි මේ කියන්නේ. අම්බලමේ පිනා වළංකඩක් ගෙනා ඒක බිඳපි ගුණා ඒකට මට හිනා. ඒ කියන්නේ දැන් වලන් ටික බිඳිලා තියනෝ දැකලා අඬන්නද? වැළපෙන්නද? නැත්නම් වලන් ටික ගම් එකක් ගෙන ලලවන්නද? hina වෙලා නිකන් හිටියා. නැත්නම් ගුණාට ගහන්නද? මොන ගුණාද කියලා හොයාගන්නේ කොහොමද?
ප්‍රශ්න කෝටියයි ඕවට උත්තර හොයන්න රැඩි හොඳයි hina වෙලා යන එක. ඒක තමයි සරල දේ. හැබැයි මගේ පුතේ ඔයාලා මේ නිර්මාණය පිළිබඳව මීට අවුරුදු 2කට කලින් මීට අවුරුද්දකට කලින් එකහමාරකට විතර කලින් මීටත් වඩා හොඳට අධ්‍යයනයක් කළා නම් මේ නිර්මාණය මොකක්ද කියන එක ඕගොල්ලන්ට හරි සරලයි දැනගන්න. මොකද්ද? ඒක වාචාර්ථයනේ මං කිව්වේ. ව්‍යංගාර්ථය කියලා කියන්නේ මගේ පුතේ ඊට වඩා හාත්පසින්ම ගැඹුරු දෙයක්. එකෙන් හැඟවිච්ච අදහසක් තියෙනවා. මෙතන තියෙන හැංගිච්ච අදහස තමයි අම්බලමේ පිනා. අම්බලම කියන්නේ සංසාරය. හරිද? වලං කදක් ගෙන අම්බලම කියන සංසාරයට අපි ගෙනාපු වලං කද තමයි පුතේ පංචස්කන්ධය. පිනා කියන්නේ මිනිස්සුන්ට. හරිද? අම්බලම කියන්නේ සංසාරේ, පිනා කියන්නේ අපි ඕගොල්ලෝ හැමෝටම. අන පිනා ගොබ්බයා, පිනාගේ තාත්තා ගොබ්බයා කේස් එක අපි ඔක්කොටම අදාළයි. ඉස්කෝලේ ඉන්න පිනා නෙමෙයි. හරිද? අපි ඔන්න විග්‍රහ කරනවා නම් අපි එතෙන්ටම දැන් අපි ඔක්කොටම තමයි අපි hina වෙලා තින්නේ. මාර සතුටුයි දැන් උඩ පැනපැන hina වෙන පන්තියෙන් පස්සේ. හරි? පිනා ගොබ්බයා කතන්දරේට. එතකොට ඒකේ දැන් අම්බලමේ පිනා, අම්බලම කියන තැනට පිනා කියන්නේ මිනිස්සු, වලංකදක් ගෙන. වලංකද තමයි අපි හැමෝටම තියෙනවා ඇස කන නාසය දිව ශරීරය කියලා පංච ඉන්ද්‍රියන් ටිකක්. හරිද? ඔක තමයි අපි ගෙනාපු වලංකද. ඒක බිඳපි ගුණා. මේ කවිය හරියට බලනකොට පුතේ මේ ගුණා කියන එක ගොනා කියලා ඈඩ් කරලා ලියලා තියෙන්නේ. මෙතන ගුණා කියලා අර්ථ පූර්ණය වෙන්නේ, භාව පූර්ණය වෙන්නේ පුතේ බුදුරජාණන් වහන්සේ ගෞතම නායකයා. ඒක බිඳපි ගෞතම නායකයා කියන්නේ මේ ඉපදීම මැරීම කියන සංසාරයේහි චක්‍රය නැති කරන ලද බුදුරජාණන් වහන්සේ. ඒක බිඳපි ගුණා, ඒකට මට hina. ඒ කියන්නේ කෙනෙක් නිවන් දැක්කට පස්සේදී ආයෙමත් ඉපදීමක් නැති වෙනකොට සතුටක් නේද තියෙන්නේ. එහෙම නැති දැන අපි දුකක් නේද විඳින්නේ. අපි දන්නේ කලින් ආත්මේ කොයි වගේ මිනිස්සෙක් බල්ලෙක් වෙලා හිටියද, පූසෙක් වෙලා හිටියද, එහෙම නැත්නම් මිනිස්සෙක්මද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඊළඟ ආත්මෙට කොහොම යයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි දන්නවා තව ආත්මයක අපි ඉපදෙයි කරන වැඩත් එක්ක. හෘද සාක්ෂිය තියාගන්නකො එතන. අපි අද දවසේ කරන ඒවත් එක්ක ගත්තම මේ තමයි හෘද සාක්ෂිය තියෙන්නේ. හරිද පුතේ? ඉතින් ඒ හෘද සාක්ෂිය තමයි අපිව පෝෂණය කරන්නේ හැමතැනකදීම. ඉතින් ඔන්න ඕක තමයි විග්‍රහය. වාචාර්ථය කියන්නේ එකක් පුතේ, ව්‍යංගාර්ථය කියන්නේ තවත් එකක්. හරිද? ඊට කියනවා වාචාර්ථය වටහා ගත යුතුය. සාමාන්‍ය ලෝකයාට විෂය නො වූ වින්දනයක් ඔහු ලබා ගනී. දැන් බලන්න මේ කවියේ සාමාන්‍යයෙන් අර මම දැන් කියපු මුලින් කියපු කවියත් එක්ක ගත්තම පුතේ සාමාන්‍ය ලෝකෙ මිනිස්සෙක්ට වඩා කවි ලෝකෙ මිනිස්සෙන්ට කවිය පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක්ට ඒක ටිකක් හරි ගැඹුරු අත්දැකීමක් විදිහට විඳින්න පුළුවන්. සාහිත්‍ය නිර්මාණයක් විචාරය කළ යුත්තේ මෙසේයයි සම්මත රීතියක් නැත. සාහිත්‍යයක් මේ විචාරය කරන්න ඕනේ මෙහෙමයි කියලා කාටවත් මේ නිශ්චය කරපු නිගමනයක් දෙන්න බෑ. මේක තමයි හරිම ක්‍රමේ. මේ ක්‍රමයට කරන්න. ඒක අපි හදාගත්තු ක්‍රමයකට කරන්න පුළුවන්. ඒකයි පුතේ සාහිත්‍ය සාපේක්ෂයි කියන්නේ. මේ විෂය අමාරු වෙලා තියෙන්නේ අන්න ඒ නිසා. හේතුව ඔයාලා දැන් ගණනක් හැදුවොත් මෙතන ඉන්න ගණිතයේ විෂයට දක්ෂ අය හැමෝම දරුවෝ ගණනක් හැදුවොත් පුතේ ඔයාලා 100 දෙනෙක් ඉන්නෝ නම් 100 දෙනාටම ඉන්නේ එකම උත්තරයයි. හැබැයි ඔයාලා මෙතන ඉන්න රසවින්දන ලියන හැම දරුවෙක්ම ඔයාලා එකම රසවින්දන ලියන කොපි ගැහුවොත් තරෙන්න. කොපි ගහලා ලියන්න බෑ කවදාවත්. ඒ ඇරෙන්න ඔයාලා ලියන හැම රසවින්දනයක්ම සාපේක්ෂයි. එකකට එකක් වෙනස් නෙමෙයි පුතේ. එහෙනම් එහි ස්වરૂපය විවිධ අයුරෙන් වෙනස් වේ. එනම් සහෘදයාගේ සිතුම් පැතුම් බුද්ධි මට්ටම හා කෘතියේ ස්වභාවය අනුව මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දැන් කෙනෙක් දැන් මට ඔයාට මෙන්න මේකයි ਵਿਚාරය. මෙන්න මේක තමයි පුතේ රසවින්දනය කියලා දෙන්න පුළුවන් දල අදහසක් විතරයි. ඔයාගේ බුද්ධි මට්ටමත් ඔයාගේ සිතුම් පැතුම්නුත් ඒ වගේම ඔයා මේ ඒ රසවින්දනය කරන නිර්මාණයත් ඒ ස්වභාවයත් එක්ක තමයි ඔයාගේ රසවින්දනය හෝ ਵਿਚාරය අඩු වැඩි වශයෙන් මේ සාර්ථක වෙන්නේ කියන එක ඔයා මතක තියාගන්න. ඒක ඔයාගේ කාර්යයක්. ඒක ඔයා දියුණු කරගන්න ඕන කාර්යයක් පුතේ. මට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් තමයි රසවින්දනයක් ලියන්නේ. මේ ආකාරයෙන් තමයි ਵਿਚාරයක් ගොඩනගන්නේ කියන එකට ඔයාව යොමු කරන්න විතරයි. මම ඒ කාර්යයට මේ වෙනකොට හැමදේනම යොමු කරලා තියෙන්නේ පුතේ. හරිද? දැන් අලුතෙන් පන්තියට සහභාගී වෙච්ච අපේ දරුවන්ට මේක ලොකු ගැටලුවක් තියෙනවා නම් උදේවරු වල කතා කරන්න පුතේ. හවස්වරු වල කතා කරන්න එපා. උදේවරු වල ගොඩක් වෙලාට අපි ෆ්‍රී ඉන්නේ. උදේවරු කතා කළා මෙන්න මේක පැහැදිලි නෑ කියලා මගෙන් අහන්න මං අනිවාර්යෙන් එතකොට කොහොමද මේකක් ගොඩනගා ගන්න කියලා පුතාලට පැහැදිලි කරන්න. හරිනේ? එතකොට පුතේ දැන් බලන්න ඊළඟට අපි තවත් පාඩම ඉස්සරහට යනවා නම් ඔන්න සඳහන් වෙනවා සාහිත්‍ය නිර්මාණයක සාර්ථක අසාර්ථක බව මැනිය හැක්කේ මධ්‍යස්තව සිටය. එය ਵਿਚාරය කිරීම මගිනි. ඒ කියන්නේ සාහිත්‍ය නිර්මාණයක් සාර්ථකයිද අසාර්ථකයිද කියලා කියන්න පුළුවන් කෙනෙක්ට
ඒ නිර්මාණය මැද ඉඳගෙන හිටියොත් විතරයි. ඒ කියන්නේ මැද ඉඳගෙන කියන්නේ මේ පොත බිම එලලා ඒක මැදින් හිට ගන්න එක නෙමෙයි. මධ්‍යස්ථ ඒ නිර්මාණය හොඳත් නොවන නරකත් නොවන මධ්‍යස්ථ සිතුවිල්ලක මේක තමයි මේක වෙන්නේ නැත්තේ කියලා මැද සිතුවිල්ලක ඉඳගෙන අපි ඒක ਵਿਚාරය කරොත් විතරයි අපිට ඒක උසස් ලෙස විචාරයකට ලක් කරගන්න පුළුවන් වෙන්නේ. විචාරයේද එක්තරා ආකාරයක කලාවකි. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ සාහිත්‍ය කියන්නේ කලාවක්. ඒ නිසා මේ හැමදේම කලාවක් බවට පත් වෙනවා. විචාරයේ අරමුණ සාහිත්‍ය කෘතියේ ගැබ් වී ඇති රස ඉස්මතු කොට දක්වමින් එයට යම් බාධා ඇති වී නම් ඒවා පෙන්වා දීමයි. විචාරයේ අරමුණ තමයි සාහිත්‍ය නිර්මාණයක්. දැන් මොනවා හරි අපි ගත්තොත් නිර්මාණයක ඒකේ රසභාව පෙන්වලා දෙන ගමන් ඒ රසභාව උද්දීපනය කරන්න මොනවා හරි ගැටලුවක් මොනවා හරි බාධාවක් තියෙනවා නම් අන්නේ බාධාව ඉක්මනින් පෙන්වා දීම තමයි. ඒ බාධාව අපිට අපේ හැකියාව පවතින මට්ටමින් පෙන්වා දීම තමයි පුතේ විචාරය කියලා කියන්නේ. සාහිත්‍ය නිර්මාණයෙන් රචකයා තම අධ්‍යාශය කෙතෙක් දුරට ඉටුකර ගැනීමට සමත් වීද අසමත් වීද යනු විචාරයේ අවසාන නිගමනයක්. යම් සාහිත්‍ය නිර්මාණයක් රසවිඳීමේදී හෝ විචාරය කිරීමේදී විචාරක අවධානය යොමු විය යුතු පියවර කිහිපයක. එහෙනම් ඔයාලගේ විචාරය ගොඩනගන්න ඕන මෙන්න මේ මූලික කාරණා තුනට පදනම්ව කියන එක හොඳට මතක තියාගන්න පුතේ. මේ කාරණා තුන තමයි ඔයාගේ සාහිත්‍ය නිර්මාණය තුළ අනිවාර්යෙන් පේන්න තියෙන්න ඕන කාරණා. ඒ කියන්නේ මුලින්ම අපි දැනගන්න ඕන පුතේ සාහිත්‍යකරුවාගේ පරමාර්ථය. ඒ කියන්නේ ඒ ඔයාලා ලියන නිර්මාණය තුළ වස්තු විෂය මොකද? ඒ නිර්මාණයෙන් කියවෙන්නේ මොකද? දැන් ගංගාවේ සංගීතය ගත්තොත් අපි දන්නවා ගඟක් කරහා ලෝදහම හෙළි කිරීම. ලොවේහි නැත්නම් මානවයාගේ චර්යා ධර්මයන් පිළිබඳව මානවයාගේ හැසිරීම රටා පිළිබඳව මානව චිත්ත සංතානයේ හැසිරීම පිළිබඳව පැහැදිලි කිරීම තමයි අපි එතෙන්දි කතා කරන්නේ. ඊළඟට හානාහිය පානාණ්ඩ හැරෙන් ගත්තොත් එතන මිනිස්සුන්ගේ අඩුපාඩුකම් පෙන්වලා දෙන්න උපදේශ ලබා දීම කියන කාරණාව ප්‍රධාන කාරණාවක් බවට පත් වෙනවා. පරමාර්ථය. ඒ කියන්නේ නිර්මාණය ලිව්වේ මොකක් නිසාද? ලියලා තියෙන්නේ මොකක් වෙනුවෙන්ද? නිර්මාණයෙන් ප්‍රකාශ වෙන්නේ මොකක්ද? දෙවෙනි කාරණාව තමයි පුතේ ඒ සඳහා වූ භාවිත කළ උපක්‍රම. උපක්‍රම වලට යද්දි තමයි පුතේ අපි දන්නවා උපමා භාවිතයක් තියෙනවද? රූපක අලංකාරයක් තියෙනවද? භාෂාව මොන වගේද? උචිත අනුචිත භාවයක් තියෙනවද? ස්වභාවෝක්ති අලංකාරයක් තියෙනවද? වගේ ගොඩාක් දේවල් මෙන්න මේ අපි කතා කරන්නේ දෙවෙනි කොටසේදී විචාරයකදී. ඊළඟට පුතේ එකී උපක්‍රම මගින් ඔහුගේ පරමාර්ථයක සාර්ථක වේද අසාර්ථක වේද? ඒ උපක්‍රම පාවිච්චි කරලා ලියපු නිර්මාණය සාර්ථකයිද අසාර්ථකයිද? ඒක අපේ දැනුම් මාත්‍රයට අනුව තමයි පුතේ සිද්ධ වෙන්නේ. අපේ පරිකල්පනයට අනුව තමයි අපේ බුද්ධි මට්ටමට අනුව තමයි අපි ඒක කියන්න ඕන. මොකද අපි කෙනෙක්ගෙන් දැන් ඔයාලා ගොඩක් වෙලාට හුරලා ඉන්නේ ටියුෂන් පන්තියක හරි ඉස්කෝලේ ගිහලා දෙන රසවින්දනය ඒක ලස්සන නම් පුතේ ඒක කටපාඩම් කරන් ගිහින් ලියන එක. කටපාඩම් කරන් කවදාවත් රසවින්දනයක් ලියන්න එපා. මම කිසිම දරුවෙක්ට උගන්වන්නේ. ඊළඟට පුතේ මයික් ඔෆ් කරගෙන අහගෙන ඉන්න. ඊළඟට ඒ සඳහා වූ භාවිත කළ උපක්‍රම. ඊළඟට එකී උපක්‍රම වගේ පරමාර්ථය සාර්ථක වේද අසාර්ථක වේද කියන එක අපි කතා කරේ. අවසානයේදී අපි අපේ විචාරෙදි ලියන්න ඕන සාර්ථක අසාර්ථක භාවයේ කොටසක්. අපි ලියන්න ඕන නිර්මාණය අපි ඒ සමස්තය රසවින්දනය කළා. සමස්තය විචාරය කළා අපි ලියන්න ඕන පුතේ. අපි මේ ලියපු නිර්මාණය ඉහත පාවිච්චි කරපු උපක්‍රමත් එක්ක සසඳනකොට ඒ නිර්මාණය සාර්ථක නිර්මාණයක් බවට පත් වෙලා තියෙනවා කියන එක අපි අනිවාර්යෙන් රසවින්දනය තුළ ලියන්න ඕන. මොකද අපිට ලියන්න බෑ නිර්මාණය අසාර්ථකයි කියලා. අපි තාම 11 වසරේ මට්ටමේ දරුවෝ නිසා අපිට එහෙම අයිතියක් නැහැ. නිර්මාණයක අසාර්ථක භාවය ඔප්පු කරලා පෙන්නන එහෙම අසාර්ථක නිර්මාණ නැහැ. ගොඩක් ලාට සාර්ථක නිර්මාණ තමයි තියෙන්නේ. ඉතින් පරමාර්ථය කුමක්ද යන්න විමසීමේදී විචාරක අවධානයට ලක්විය යුතු අංශ දෙකක් තියෙනවා. ඒ අංශ දෙක තමයි පුතේ එකක් නිර්මාණයෙන් සාහිත්‍යකරුවා අපේක්ෂිත අරමුණ. මොකද්ද ඒ නිර්මාණය තුළ සාහිත්‍යකරුවා, ඒ කියන්නේ නිර්මාණය ලියපු කෙනා අපේක්ෂා කළේ මොකද්ද? ඒ නිර්මාණය තුළින් ඒ නිර්මාණය ලිවීම තුළ සාහිත්‍යකරුවා මේ ගේ පරමාර්ථය උනේ මොකක්ද? පණිවිඩය සමාජයට ගෙනියන්න උත්සාහ කරපු පණිවිඩය මොකක්ද කියන එක තමයි පළවෙනි කාරණාව වෙන්නේ. දෙවෙනි කාරණාව තමයි එම අරමුණ ඉටු කර ගැනීමට විෂය කරගත් අත්දැකීම. එහෙම නැත්නම් වස්තු විෂය අනුභූතිය. මේ කාරණා තුනෙම කියන්නේ එකම දේ. ඒ නිර්මාණය සමාජයට ගෙනියන්න පාවිච්චි කරපු අත්දැකීම, ඒ වගේම වස්තු විෂය, ඒ වගේම අනුභූතිය. මේ කාරණා තුනම එකයි මගේ පුතේ. මොකක්ද කියන එක තමයි ඊළඟට අපි හඳුනා ගන්න ඕන නිර්මාණයක් විචාරය හෝ රසවින්දනයක යෙදීමේදී. හරිනේ. අපි පාඩමේ තා ටිකක් ඉස්සරහට ගිහින් බලමු මොනවද සඳහන් වෙන්නේ කියලා පුතේ. මෙන්න
ඒ කියපු කාරණාව අපි කලින් සඳහන් කරපු කාරණාව පුතේ මේ වැහි වලාකුළ කුමාරතුංග මුනිදාස මහත්තයාගේ නිර්මාණයක් එක්ක සඳහන් කරලා තියෙනවා. අපි මේ නිර්මාණයෙන් කියවෙන්න මොකක්ද කියන එක බලලා ඉස්සරහ පාඩමට යමු පුතේ. වැහි වලාකුළ පෑ කළුයයි ඔබේ නොහොඹිති කිසිලෙස් නොසතොස් නොවන් සිරුර පෑයනුගත් සුද නෝලොවේ නොහඳුනත් උතුමන් ගුණයෙන් විනා. සාමාන්‍යයෙන් මේක කෙසරට කියවම තේරුම් ගන්න පුළුවන් නම් තමයි ගොඩක් හොඳ පුතේ. සුදන සහ දුදන ගුණ යහපත් අයහපත් මිනිස්සුන්ගේ ගුණ අගුණ පිළිබඳව ස්වාභාවික පරිසරයේ එක්තරා සිදුවීමකට උපමා කරලා තමයි මෙතෙන්දී දක්වලා තියෙන්නේ. බලන්න මෙතන සඳහන් වෙනවා පුතේ. මෙහි කවියාගේ අරමුණ වී ඇත්තේ සුදන දුදන ගති කියා පෑමය. අන්න අපි කලින් කිව්වා සමාජයට දායාද කරන පණිවිඩය මොකක්ද? එහෙම නැත්නම් අපි දන්නවා මගේ පුතේ කවියෙක් හෝ ගද්‍ය රචකයෙක් හෝ වේවා තමන්ගේ නිර්මාණයෙන් සමාජයට දායාද කරන්න උත්සාහ කරන දේ මොකක්ද? ඒක තමයි ප්‍රධානම පරමාර්ථය වෙන්නේ. අනුභූතිය වස්තු විශේෂ වෙන්නේ. මෙතන අනුභූතිය වෙලා තියෙන්නේ මේ කවියාගේ අරමුණ තමයි සුදන දුදන ගති කියා පෑම. එනම් පුද්ගලයා හඳුනාගත හැක්කේ වර්ණයෙන් නොව ක්‍රියාවෙන් බව. අපි දන්නවා අර ඔගොල්ලන්ගේ බුද්ධ ධර්මයේ පොතේ තියෙනවානේ නචජ්ජා වසලෝ හෝති නචජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. කෙනෙක් උපතින් වසලෙක් හෝ බ්‍රාහ්මණයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔහුගේ වසල බව හෝ බ්‍රාහ්මණ බව තීරණය වෙන්නේ මොකක් මතද පුතේ? ඒ පුද්ගලයා ඉපදීමෙන් පසු ඔහුගේ චර්යා ධර්මය තමයි ඒ පුද්ගලයාගේ වසල බව හරි බ්‍රාහ්මණ බව හරි තීරණය කරන්න. මිනිස්සු සුදන දුදන කියන එක අපිට වෙන් කරන්න බෑ. ඉපදෙද්දී අපි කියනවාද මෙන්න මේ දරුවා සුදන මේ කියන දුදන කෙනෙක් කියලා අපිට වර්ගීකරණයට ලක් කරන්න බෑ. සුදන දුදන ගති පහළ වෙන්නේ මගේ පුතේ ගොඩක් කලාවට අපි කරන ක්‍රියාකාරකම් එක තමයි. කවියා මේ සඳහා අධ්‍යක්ීමේවත් වස්තු විශේෂ කරගනු ලබන්නේ ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් වූ වැහි වලාකුළයි. වැහි වලාකුළු අපි දැකලා තියෙනවා සමහරලාට පුතේ මේ වැහි වලාකුළක ස්වභාවය අඳුරුයි. නමුත් කළු පාටයි. මේ කළු පාට ස්වභාවයෙන් පවතින වැහි වලාකුළක් තුලින් කෙනෙක්ගේ සුදන දුදන ගති යහපත් අයහපත් ගති පෙන්눔 කිරීම වැහි වලාකුළු සුදු පාටේවත් තියෙනවා කළු පාටේවත් තියෙනවා. ඒ සුදු කළු වැහි වලාකුළු වලට උපමා කරලා මිනිස්සුන්ගේ ගති ලක්ෂණ සමාජයට මේ හොඳ සහ නරක ගතිගුණ පෙන්වන්න ඕන අත්දැකීමක් විදිහට තමයි කුමාරතුංග මුනිදාස මහත්තයා මේ වැහි වලාකුළ කියන පද්‍ය පන්තිය උපුටාගෙන තියෙන තමයි පද්‍ය පන්ති නිර්මාණය කළේ. ඒතර අපි මෙතනදී හඳුනාගත්තේ පුතේ වස්තු විශේෂ පිළිබඳව. වස්තු විශේෂ කියන්නේ ඕනම නිර්මාණයක්. ඔයා තුලින් සමාජයට යම් කිසි දවසක නිර්මාණයක් බිහි වුණත් මගේ පුතේ ඒ නිර්මාණය බිහි වුණු නැත්නම් ඒ නිර්මාණය බිහි කළේ මොකක් නිසාද? ඒ නිර්මාණයෙහි වස්තු විශේෂ අනුභූතිය මොකක්ද කියන එක ඔයා මතක තියාගන්න. ඔයා රස වින්දනය කරද්දිත් මුලින්ම පළවෙනි ඡේදය ඇතුලේ මෙන්න මේ අනුභූතිය හෙවත් වස්තු විශේෂ පිළිබඳව. දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා සතර කම්මන්ත්‍රණයේ පාඩම ගත්තොත් ඒක වස්තු විශේෂ උනේ. ඒක අපිට අදාළ කොටසෙහි වස්තු විශේෂ වෙන්නේ මහෞචිත පඬිතුමාගේ ප්‍රඥා මහිමේ හෙළිදරව් කිරීම කියන කාරණාව. ඒකේ ප්‍රධාන දේ ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන අගය පිළිබඳව අපි දැනගෙන ඉන්න ඕනෑම නිර්මාණයක. හරිද? දැන් උදාහරණයක් විදිහට තවත් එකක් ගත්තොත් ගුත්තිල කාව්‍ය ගත්තොත් මගේ පුතේ අපි දන්නවා ඒකේ අනුභූතිය වෙන්නේ ගුරු ද්‍රෝහී වීමේ විපාක පෙන්වීම. ඔය විදිහට අපි රසවින්දනය ඇතුලේ ਵਿਚාරය ඇතුලේ ওই කාරණාව මුලින් අපි සඳහන් කරලා තියෙන්න ඕන. නිර්මාණකරුවා අත්දැකීමක් ලබා ගන්නා ක්‍රම 3ක් තියෙනවා පුතේ. හරිද? මේකත් අපි කතා කරලා 10 වසරේදී මතකද දන්නේ නැහැ පුතාලට. කොහොමුණත් මේ පාඩම අපිට 11 වසරේදී ටිකක් ගැඹුරෙන් උගන්වන්න තියෙන නිසා අපි මේක සාවධානව අහගෙන ඉන්න පුතේ. හේතුවක් තියෙනවා මේ පාඩමේ අපි ඉස්සරහට සාකච්ඡා කරන හැම කවියක්ම ඔයාලා ඒ කවිවල කතුවරු මතක තියාගන්න. දැන් මම ඔයාලට පෙන්නන්නම් ඔයාලගේ මේ අවුරුද්දේ අවසානයේදී ඔයාලා ලියපු විභාගෙදී මේ පාඩමෙන් ප්‍රශ්නයක් තිබුණාය කියන එක මම ඔප්පු කරලා පෙන්නන්නම්. හරිනේ? එතකොට ඊට කලින් 2016 තිබුණා 18 තිබුණා. ওই විදිහට මේ ගොඩක් වෙලාවට 2020ත් අනිවාර්යෙන් 2020 කියන්නේ ඔයගොල්ලෝ 21 කියලා ඉවර 20 නේ පේපර් එක. ඒකෙදිත් අනිවාර්යෙන් මෙතනින් ප්‍රශ්නයක් තියෙනවාමයි. ඒකාන්තයි. ඒකට මම හේතුව කියන්නම් අවුරුදු දෙකෙන් දෙකට තමයි මේ ප්‍රශ්නේ දාලා තියෙන්නේ. ඒ නිසා මේ ගොඩක් වෙලාවට අවුරුදු දෙකෙන් දෙකට කියන්නේ එක ළඟ අවුරුදු දෙකක් දාපු අවස්ථාවල කොහොමුණත් බහුතරයක් වෙලාවට එක අවුරුද්දක හැරෙන්නේ 2016න් පස්සේ අනිත් හැම අවුරුද්දකදීම මේ ප්‍රශ්නේ ඇතුළත් කරලා තියෙනවා. පුතේ නිර්මාණකරුවා අත්දැකීමක් ලබා ගන්න. එහෙම නැත්නම් නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණයේ සමාජයට දායාද කරන්න අවස්ථා 3කින් පෙළඹෙනවා. එකක් තමයි තමන්ගේ ස්වීය අත්දැකීම. එහෙම නැත්නම් පෞද්ගලිකව ලබා ගන්න අත්දැකීම. දැන් සමහරවිට මගේ පුතාලා දූලටත්
යම් යම් සිතුවිලි වේදනාවන් හෝ වේවා ප්‍රහර්ෂයන් ඒ කියන්නේ සතුට ඇති වෙන තැන් හෝ වේවා සමහර තැන්වල කවි නිර්මාණය කරන්න පෙළඹෙනවනේ ඔයගොල්ලෝ. එහෙම නැත්නම් නිසදසක් ලියනවනේ. ඔයගොල්ලන්ගේ හදවත කඳුලින් දෝරේ ගලා යන වෙලාවට ඔයගොල්ලන් නිකන් අර මේ වැළපිල්ල ශෝකය මගේමයි කියලා බදාගෙන වැළඳගෙන ඉන්න වෙලාවට ඔයගොල්ලන් පෑනක් අරගෙන යම් යම් දේ කුරුටු ගන්නවා. ඒ පාඩම් කරන මුවාවෙන් මේ සමහර දේවල් ඇහෙන දේවල් උනත් ඔයාලා කවියක් කරන්න උත්සාහ කරනවා. අන්න ඒක තමයි පුතේ ස්වීය අත්දැකීම කියන එක. නිර්මාණකරුවෙක්ට තමන්ගේම අත්දැකීමක් මුල් කරගන්න පුළුවන් නිර්මාණයෙහි වස්තු විෂය වෙනුවෙන්. හරිද? ඊළඟ කාරණාව තමයි මගේ පුතේ අනුන්ගේ නසා දැනගත් අත්දැකීමක්. කියන්නේ වෙනත් කෙනෙකුගේ අත්දැකීමක් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් කවියකට. වෙනත් කෙනෙකුගේ අත්දැකීමක් කවියකට ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු අපේ ළඟම ඥාතියෙක්ගේ එහෙම නැත්නම් සහෝදරයෙක්ගේ යාළුවෙක්ගේ අත්දැකීමක් වගේ දෙයක් අපිට පුළුවන් තමන්ගේ කරගෙන ඒක වෙනස් විදිහට ඒ කෙනාගේ නම් ගම් සඳහන් කරන්න නැතුව වෙනස්ම විදිහට වෙනස්ම ආරකෙන් පුතාලට පුළුවන් ඒක වස්තු විෂය කරන්න. ඒ රසවින්දනය ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා පුතේ. ඒ වගේම ඔන්න ඔය විදිහට මගේ පුතේ තුන්වෙනි අවස්ථාව තමයි පුතේ ජනමාධ්‍ය හෝ පොතපත ඇතුළේ. ඒ කියන්නේ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය හරහා සමාජයේ ප්‍රකාශයට පත් වෙන දෙයක්. උදාහරණයක් විදිහට ඔය එක එක කාලවලදී ඔය සුනාමි කාලේදී අපි ගීත නිර්මාණය වුණා. සුනාමි කාලේදී ගීත නිර්මාණය වුණා. ගම් වතුරට ගීත නිර්මාණය වුණා. ඔය වගේ මේ විවිධ අවස්ථාවලදී පොදු අවස්ථාවලදී සමාජ ගැටලුවලදී විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය දැන් කොරෝනා වලට තමයි තාම මේ ප්‍රබල වශයෙන් කවි නිර්මාණය කරන්න පෙළඹිලා නැත්නම් නමුත් ඒ වගේ යම් යම් තැන්වලදී පොඩි පොඩි නිර්මාණ බිහි වෙලා තියෙනවා කොරෝනා සම්බන්ධිනුත්. ඒ වගේ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය හරහා යන ඇතැම් දේ කවි වලට ගීත වලට නිර්මාණය කරන්න මිනිස්සු දායක වෙලා තියෙනවා. කවියෝ දායක වෙලා තියෙනවා. ඔන්න ඔය අවස්ථා තුන මේ අවස්ථා ප්‍රධාන අවස්ථා තුන මූලික කරගෙන තමයි පුතේ කවියෝ නැත්නම් රචකයෝ ගද්‍ය හෝ පද්‍ය රචකයෝ ශ්‍රී අධ්‍යක්ෂකම තමන්ගේ නිර්මාණ සමාජයට දායාද කරන්නේ. ඒ වගේම පෞද්ගලික අත්දැකීමක් යන තමාම ලද අත්දැකීමක්. එතෙන්දී අපි දන්නවා අපි හරි පෞද්ගලිකත්වයට හරි ආසයි. මට මේම දෙයක් වුණා මේක තමයි මගේ අත්දැකීම කියලා ගොඩක් වෙලාවට මේ අපි නිර්මාණ එලි දක්වන තැන් තියෙනවා. හරිද? ඊළඟට බලන්න පුතේ ඔන්න බලන්න මේ තමන්ගේම අත්දැකීම අපි මුලින්ම සඳහන් කරේ නෑනේ මේ මුලින්ම සඳහන් කරගත්ත විදිහට තමන්ගේ අත්දැකීමක් කොහොමද නිර්මාණයකට දායක වෙන්නේ? එහෙම නැත්නම් මේ නිර්මාණ පසුබිම බලන්න මේ ගම්පෙරළිය ලියන්න මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා අත්දැකීම හොයාගෙන තියෙන්නේ කොහොමද කියලා. ගම්පෙරළිය ලියනු සඳහා මාගේ කල්පනාව පිබිදුනේ කිසියම් අත්දැකීම් මාත්‍රයක් නිසා නොවේ. ඒ කියන්නේ වෙන කොහෙන්වත් හිතාගත්තු දෙයක් නිසා නෙවෙයි. කයිසාරුවත්තේ පවුලේ ජීවිතය නිසා. ඔහුට තිබුණා මේ ගාලි කයිසාරුවත්ත කියලා ප්‍රදේශයේ ඔහුගේ පවුලේ සම්බන්ධ කතාවක් තමයි මේ ඔහු මේ ගම්පෙරළිය ලියන්න නිර්මාණය කරන්න දායක වුණේ. ඒ පවුල පිළිබඳ කතාව රචනයට වස්තු කොට ගත්තේ මගේ ළඟම නෑයන් පිළිබඳ මගේ අත්දැකීම් මගේ මව්පියන් සහෝදරයන් මහප්පා බාප්පලා මාමලා ආදීන්ගේ පවුල්වල උදවියද මා ඊතා කුළුපගව කියන්නේ ඊටාම සමීපව කියන අදහස අසුරු කළා. ඔවුන් පිළිබඳ අත්දැකීම් තමා ගම්පෙරළි රචනා කරන්නට මගේ කල්පනාව පිබිද වූයේ. ඒ කියන්නේ ගම්පෙරළි රචනා කරන්න වික්‍රමසිංහ මහත්තයාට අත්දැකීම් වෙලා තියෙන තමන්ගේ පවුල කියන එක දැන් පැහැදිලි. ඒ කියන්නේ ඔයාට ඔයාගේ නිර්මාණයක් බිහි කරන්න ඔයාගේම අත්දැකීම ගන්න පුළුවන්. ඒක තමයි මේ අර මම නිර්මාණයක් බිහි කරන්න කතුවරයා දායක වන කතුවරයා මේ නිර්මාණය වෙනුවෙන් දායක වන නිර්මාණයක් සමාජයට දායාද කරන්න පෙළඹෙන විදිය එකක් තමයි තමන්ගේම අත්දැකීම කියන එක දැන් මෙතෙන්දී පැහැදිලි පුතාලට. ඊළඟ බලමු තව ඉස්සරහට ගිහලා පුතේ මේ බලන්න උපාසකම්මා නැමැති කෙටි කතාව ලියන්නට මගේ කල්පනාව පුබුදන ලද්දේ මා පාසලේ උගන්නා කාලේ ලැබූ අත්දැකීම එකක් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේමයි උපාසකම්මා කියන කෙටි කතාව. ඒකත් පාසල් ජීවිතයෙන් ලද අත්දැකීමක් නිසා තමන්ගේම අත්දැකීමක් නිසා තමයි නිර්මාණය කරේ කියලා සඳහන් වෙනවා. මාර්ටින් වික්‍රමසිංහගේ ඉහත සඳහන් ප්‍රකාශ මගින් පෞද්ගලික අත්දැකීම් නිර්මාණකරුවාට වැදගත් වන බව පැහැදිලි වේ. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ප්‍රකාශ කරන විදිහට නෙමෙයි මෙතෙන්දී ඔයාලගේ අදහස ගන්න පුතේ. ගොඩක් වෙලාවට මේ අපි පොදුවේ දැනගත්තු දේ තමයි කෙනෙක්ට නිර්මාණයක් බිහි කරන්න දායක වෙන්න ප්‍රධානම වශයෙන් බලපාන්නේ පළවෙනි එක අවස්ථාවක් තමයි තමන්ගේ පෞද්ගලික අත්දැකීම කියන එක අපි මෙතෙන්දී
මතක තියාගන්න ඕන. ඊළඟට බලන්න පුතේ රාජතිලක ලයනන්ත සහ ප්‍රියන්ත පොතේ රාජතිලකගේ චරිතය නිර්මාණය කිරීමේදී මූලික වශයෙන් නම් මට මතක් වුණේ අපේ පළාතේ ඉන්න ප්‍රභූවරයෙක්. හරි බලන්න ඒ මොකක් නිසාද කියලා මේ සඳහන් කරලා තියෙනවා පොතේ නිර්මාණකරුවා ඇසුරු කරන සමාජයෙන්ද අත්දැකීම් ලබා ගන්නා බව මහගමසේකර ඊට ප්‍රකාශයෙන් පැහැදිලි වේ. මහගමසේකර මහත්තයා දැන් අපි එකක් කතා කරා නිර්මාණයක් බිහි කරන්න තමන්ගේ අත්දැකීම්. මෙතෙන්දි දෙවෙනි එකදී අපි කතා කරනවා වෙනත් කෙනෙක්ගේ අත්දැකීම්. මෙතන මේ ගමේ ප්‍රභූ කෙනෙක්ගේ අත්දැකීමක් මේ රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත කියන නිර්මාණය මහගමසේකර මහත්තයාට නිර්මාණය කරන්න දායක වුණේ ගමේ හිටපු ප්‍රභූ කෙනෙක්ගේ චරිතය කියන එක තමයි මෙතෙන්දී සඳහන් කරලා තියෙන්නේ. පුවත්පත්වල හා වෙනත් ජනමාධ්‍ය පළවන තොරතුරුද කවියා තම අත්දැකීම් සඳහා යොදා ගනී. බලන්න මේ ප්‍රකාශය හරි අපිට වැදගත් ප්‍රකාශයක් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ අවුරුදු 200ක් ජීවත් වීමෙන් ලැබිය නොහැකි අත්දැකීම් කීමක් මානව චරිතය පිළිබඳ දැනුමට අන්පත් නුවණටත් වැඩි අත්දැකීමක් ජාතක කතා පොත උගන්වමින් ලැබිය හැකිය කියලා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කියනවා. අවුරුදු 200ක් ජීවත් වෙලාවත් ලබන්න බැරි අත්දැකීම් සම්භාරයක් ජාතක කතා පොත් වහන්සේ පරිශීලනය කිරීම තුළ කියවීම තුළ ලබන්න පුළුවන් කියන එක මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පෞද්ගලික මතය බවට පත් වුණා. නමුත් පුතේ ඒක ඇත්ත කතාව. මොකද ඔයාලා ජාතක කතා පොත කියවනනම් ඒ ජාතක කතා පොතේ ගොඩාක් අත්දැකීම් අපි ජීවිතයට අදාළ කරගන්න පුළුවන් ජීවිතාවබෝධයන් පිළිබඳ ගොඩක් කරුණු මේ පාඩම හරහා අපිට සපයා ගන්න පුළුවන්. මේ පොත හරහා ජාතක කතා පොත් වහන්සේ හරහා අපට සපයා ගන්න පුළුවන් කියන එක උනත් අපි දැනගන්න කාරණයක් බවට පත් වෙනවා. බලන්න මෙන්න මේ ටිකත් හයිලයිට් කරගන්න පුතේ මෙතන මේ අවස්ථාව. නිර්මාණකරුවා විවිධ ආකාරයේ අත්දැකීම් පාදක කරගනු දක්නට ලැබේ. කිසියම් අවස්ථාවක් සිදුවීමක් විචාර චින්තාවක් කතා ප්‍රවෘත්තියක් සුන්දර සංකල්පයක් හෝ අද්භූත සංකල්පයක් සමාජ විෂමතාවයක් සමාජ අසාධාරණයක් දේශපාලන ගැටලුවක් පවුල් අරුබුදයක් ආදී විවිධ තේමා යොදාගනු දක්නට ලැබේ. හරිද? එතකොට දැන් මේ විවිධ පැතිකඩ විවිධ සීමාවන් අපි කියව නිර්මාණයක් බිහි වෙන්න පුළුවන් නිර්මාණයක් බිහි වෙන්න දායක වෙන්න පුළුවන් විවිධ පැතිකඩ කිහිපයක් තමයි පොතේ අපි මෙතෙන්දී සාකච්ඡා කරන්නට යෙදුනේ. කුමන අත්දැකීමක් තෝරාගත්තද එහි අපූර්වත්වයක් හෙවත් නවතාවක්ද අර්ථාන්විත භාවයක්ද පැවතිය යුතුය. අපි අත්දැකීම මොකක් වුණත් ඒකේ නව්‍යකරණයක් තියෙන්න ඕන. ඒ වගේම යාවත්කාලින බවක් තියෙනවා, ගැළපීල්ලක් තියෙනවා. නැත්නම් ඒක නිර්මාණයක් බවට පත් වෙන්නේ නෑ කියන එකත් පුතේ හොඳට මතක තියාගන්න. ඊළඟට රචකයා තෝරාගත් අත්දැකීමෙහි වැදගත්කම හා එයින් සමාජයට සිදුවන මෙහෙවර කෙතෙක්ද යන්න විචාරකයාගේ විමසුමට ලක්විය යුතුය. මොකද මේ කියන්නේ රචකයා තෝරාගත් අත්දැකීමෙහි වැදගත්කම හා එයින් සමාජයට සිදුවන මෙහෙවර. අපි නිකන් නිර්මාණයක් සමාජයට ඉදිරිපත් කළා දැන් නෑ. ඒ කියන්නේ දැන් වර්තමානයේ තුල ඕගොල්ලෝ බලන නිර්මාණ එනවා. දැන් ඕගොල්ලන්ගේ අර මේ පහුගිය කාලේ ආදරණීයම සින්දුව බවට පත් උනේ මේ අර සුදු අම්මියා කියන ගීතයනේ නේ. ඒක ඕගොල්ලන් ආපු කාලේ පැය 24ක් ගියේ නෑ. පැය 24ක් ගියේ නෑ ඒක පාඩම්. ඒක ඕගොල්ලෝ ඒ තරම් ආදරෙන් වැළඳගත්තා. හැබැයි දැන් කෝ ඒක සින්දුව. ඊට පස්සේ මන්දපමාව. දැන් කෝ මන්දපම. එතකොට ඒ වගේ රචකයෙක් එහෙම නැත්නම් නිර්මාණකරුවෙක් පුතේ නිර්මාණයක් බිහි කරනකොට ඒක නිකන් මේ තරුවක් පායලා ඕඩෝන් ගාලා ඒක ඉවරනවා වගේ වැඩක් වෙන්න බෑ. අචින්නයක් පුපුරනවා වගේ වැඩක් වෙන්න බෑ. බැලුමක් පුම්බලා පුපුරනවා වගේ වැඩක් බවට පත් වෙන්න බෑ. නිර්මාණයක් බිහි කරනවා නම් පුතේ නිර්මාණේ තියෙන්න ඕන සමාජයට යම්කිසි මෙහෙවරක්. විචාරකයාගේ විමසුමට ලක්විය යුතුය. නිර්මාණයේ සාර්ථකත්වය සඳහා රචකයා යොදාගත් උපක්‍රම කෙරෙහිද අවධානය යොමු විය යුතුය. බලන්න මෙන්න මේ ටිකත් හයිලයිට් කරගන්න පුතේ. භාෂාව, සංකල්ප රූප, විරිත හෝ රිද්මය, සම්ප්‍රදාය ආදී කරුණු ඒ අතර ප්‍රධාන වේ. ඒ ගැන නිර්මාණයක් බිහි වෙනකොට පුතේ ඒ නිර්මාණයේ භාෂාව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි නිර්මාණයක් ඕනෑවට වඩා මේ වික්ත භාෂාවෙන් සමාජයට ගෙනිච්චොත් ඒක වැළඳ ගන්න පිරිස සීමිත වෙන්න පුළුවන්. ඒ කියන්නේ වික්ත භාෂාව තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය අඩුයි, පිරිස අඩුයි. ඒ නිසා ඒ නිර්මාණයෙහි වැළඳ ගැනීම ප්‍රේක්ෂක ප්‍රතිචාරය අඩු වෙන්න පුළුවන්. ඒකනේ ඔය දැන් ඉක්මනට එන දැන් ඔය කිසිම හරයක් නැතිව මේ එන නිර්මාණ රයන් දෙකෙන් ට්‍රෙන්ඩින් වන් වෙන්නේ පුතේ. එතකොට අපි හිතන්න අපේ පරිකල්පන ශක්තිය හෝ නිර්මාණයේ රසභාව වින්දනය කිරීමේ ශක්තිය කොතනද තියෙන්නේ කියලා. ඊට වැඩිය ඔය
වෙනස් නිර්මාණයක් ආවොත් ටිකක් ගැඹුරු නිර්මාණයක් ආවොත් අයියෝ එහෙම මොකද ඒක හොඳයි සර් මේ නිදා ගන්න වෙලාවට මේ කොට්ටේ හැපැත්තෙන් දාලා ෆෝන් එක ඔන් කරලා තිබ්බනම් අපිට ෂෝක් එකට බබා වගේ නිින්ද යනවා කියා. ඉතින් ඒවා තමයි ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර පුතේ. හැබැයි අපි හොඳ දෙයට ප්‍රතිචාර දක්වන ප්‍රමාණයයි නරක දෙයට ප්‍රතිචාර දක්වන ප්‍රමාණයයි ඒකත් අපිට විචාරය කරන්න පුළුවන් මේ පාඩම ඇතුලේ. හරිද? එහෙනම් භාෂාව සංකල්ප රූප කියලා කියන සිතුවිලි චිත්‍ර වලට පුතේ රිද්මය කියන්නේ තාලය, සම්ප්‍රදාය කියලා කියන්නේ යොදාගත්තු ක්‍රම ශිල්පය කියන්නේ විරිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිව්පද ආකෘතිය වෙන්න පුළුවන්. මේ හැමදේම අපි එතනට යොදා ගන්න පුළුවන්. භාෂාව යනු නිර්මාණකරුවාගේ සාහිත්‍ය මෙල. කවියට පුතේ භාෂාවක් තියෙන්න ඕන. කවියාට භාෂාවක් නැහැ. කවියටම පොදු වෙච්ච භාෂාවක් නැහැ. පවතින භාෂාව කවියා නිර්මාණශීලීව යොදා ගැනීම තමයි පුතේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. කවියට භාෂාවක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. කවි ලෝකයට කියලා වෙනවා කවි භාෂාව කියලා භාෂාවක් ලෝකයක් නැහැ පුතේ. පවතින භාෂාව නිර්මාණශීලීව යොදා ගැනීම තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. මිනිස් හිතේ හටගන්න අදහස් හා අත්දැකීම් ප්‍රකාශ කරන උපකරණය භාෂාවයි. අපි දන්නවා අපිට භාෂාව නැත්තම් කිසි දෙයක් පවත්වාගෙන යන්න බෑනේ. මානව සම්බන්ධතා කිසි දෙයක් පවත්වාගෙන යන්න නෑ භාෂාව නැත්නම්. අපි සාමාන්‍යයෙන් ඔය ඉඟි ප්‍රකාශ කිරීම ඇස් ගහන ඒවා සාමාන්‍යයෙන් මේ sannivedanaye තමයි. නමුත් ඒක ප්‍රබල sannivedanayak වෙන්නේ නැහැ භාෂාව නැත්තම් මගේ පුතේ. ප්‍රබල sannivedana කාර්යයක් සමාජය තුළ සිද්ධ වෙන්නේ නැහැ. විද්‍යාඥයා පරිහරණය කරන භාෂාව නිශ්චිතාර්ථ දැනුවද? මොකද මේ කියන්නේ? විද්‍යාඥයෙක් යම්කිසි පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තත්ත්වය ඇවිල්ලා කියන පරීක්ෂණයක් කරනවා නිරීක්ෂණය කරනවා එක ඊට පස්සේ නිගමන වලට එළඹිලා එක ප්‍රකාශයක් කරනවා. හරිද? ඒ ප්‍රකාශය හැමෝටම පොදුයි. විද්‍යාඥයට ඒක පොදුයි, විද්‍යාවට ඒක පොදුයි. දැනුවද සාහිත්‍යකරුවා ධ්වනිපූර්ණ බස්වහරක් භාවිත කරයි. සාහිත්‍යකරුවාට එහෙම බෑ පුතේ. සාහිත්‍යකරුවා ධ්වනිපූර්ණ, ඒ කියන්නේ මේ ධ්වනිපූර්ණ වගේම මෙතනට තවත් එකක් ආව නම් හොඳයි භාවපූර්ණ කියලා. හැඟීම් ප්‍රකාශය කරන, හැඟීම් උද්දීපනය කරන, රසභාව ජනනය කරන භාෂාවක් පාවිච්චි කරනවා නම් තමයි කවිය සාර්ථක වෙන්නේ. මේ අනුව සාහිත්‍යකරුවා යොදා ගන්නා භාෂාවේ විශේෂ ලක්ෂණය හැඟීම් දැනවීමේ ශක්තියයි. ඉදිරිගහලා තියාගන්න පුතේ කොටසට මේ ප්‍රකාශ දැන් කවියෙක් නිර්මාණකරුවෙක් භාෂකේ ප්‍රධාන භාෂා ලක්ෂණය තමයි පුතේ හැඟීම් ජනනය වීම. හැඟීම් ප්‍රකාශයටපත් වෙන්නේ නැත්නම් ඒ කවිය හෝ ඒ නිර්මාණය සාර්ථක වෙන්නේ නැහැ. ඒ තුලින් අපිට යම්කිසි හැඟීමක් දැනෙන්නේ නැත්නම් මෙලෝ රහක් නැහැ කියලා කියන්නේ ඕගොල්ලෝ. අන්නේ මෙලෝ රහක් නැති ගතිය එනවනම් නිර්මාණයක ඒක වැඩක් වෙන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ මෙලෝ රහක් නැහැ කියලා කියන්නේ ඊටාම හරෙන් සහ ප්‍රතිභාවෙන් වැඩි නිර්මාණ වලට තමයි ඔයගොල්ලෝ මෙලෝ රහක් නැහැ කියලා කියන්නේ. එහෙම මෙලෝ රහක් තියෙනවා කියලා ඔයගොල්ලෝ වැළඳගන්නේ එහෙම නැති නිර්මාණ. හරිද? එතකොට එය භාවිත ගුණය ලෙස හැඳින්වේ. කාව්‍ය භාෂාවේ පැවතිය යුතු තවත් ලක්ෂණයක් වන්නේ අපූර්ව පද සංගඨනයයි. ඒ කියන්නේ අපූර්ව පද එකට බැඳිලා තියාගන්න එක තමයි කාව්‍ය නිර්මාණයේ තවත් එකක් අදහසක් තියෙන්නේ. එනම් විවහාරයේදී එකට නොයෙදෙන යෙදුම් සාහිත්‍යකරුවා එකට භාවිත කරයි. සාමාන්‍ය විවහාරයේදී එකට ලං කරලවත් තියන්න බැරි දේවල්. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ නිකන් කිරි හොදී බෝල්ට නයි වගේ කිසිම ගැළපිල්ලක් නැති දෙයක්. එකට එකතු කරන්න පුළුවන් හැකියාවක් කලාකරුවෙකුට සාහිත්‍ය නිර්මාණකරුවෙකුට පුතේ සාමාන්‍යයෙන් තියෙනවා. ඒක හරි අපූර්වයි. ඒකට තමයි කවි භාෂාව කියලා පුතේ අපි සඳහන් කරන්නේ. බලන්න මේ වැහි පොද එකිනෙක වැටෙනවා බලාපන්කෝ පොළොව උඩට පොළොව ලොවිනවා වැහි පොද දිව දික් කරලා හනිකට. නිකන් ඒක ගැළපෙන්නේ නැහැ වගේනේ. මොකද්ද මේ කියන්නේ? ආයි කියලා බලමු. වැහි පොද එකිනෙක වැටෙනවා බලාපන්කෝ පොළොව උඩට. සාමාන්‍යයිනේ. සාමාන්‍යයෙන් වැහි පොද පොළොවට වැටෙන එක සාමාන්‍යයි. නමුත් මේ කියන දේ හිතන්නකෝ. පොළොව ලොවිනවා වැහි පොද දිව දික් කරලා හනිකට. වැස්ස කියන්නේ මිනිස්සෙක් නම් මේ වැස්ස නැමැති මිනිස්සයා මේ අහසේ ඉඳගෙන දිව දාලා පොළොවේ රහ බලනවා වගේ වැඩක්. හරි අපූර්ව මේ ප්‍රතිභාවක් එතන තියෙනවා පොතේ. සාහිත්‍යික භාෂාව වාර්තා භාෂාවෙන් වෙනස්වන්නේ සාහිත්‍යකරුවා රූපකාර්යය සහ අලංකාරෝක්තියට මුල් තැන දිය යුතු බැවිනි. ඒ කියන්නේ මොකක්ද මේ කියන්නේ පුතේ? රූපකාර්යය කියලා කියන්නේ මේ අර එකිනෙකට දේවල් සමාන කරද්දී මේ මෙන්සේ වැනි විලස වගේ කියන නිපාත යොදා ගන්න නැතුව ප්‍රබලව වස්තුන් දෙකක් එකට ගැලපීම තමයි රූපකාර්යය කියලා කියන්නේ. ඒ වගේම අලංකාරෝක්තිය කියලා කියන්නේ මේ කවියක් අලංකාරය වෙන්න යොදා ගන්න අනිත් සියලුම දේට තමයි අලංකාරෝක්තිය කියලා කියන්නේ. එහි රූපකාර්යවත් බවත් ඇතිවන්නේ කවියා අපූර්වත් ඇතිවන පරිදි
පද සංගඨනය කිරීම හේතුන. කියන්නේ කවිය තුල හරිම අපූර්වක් ප්‍රතිභාවක් පෙන්වන්න පුළුවන් විදිහට පද එකට එකතු කරන එක තමයි පුතේ කවියගේ ප්‍රතිභාව පෙන්눔 කරන්න පුළුවන් ඊළඟ ලක්ෂණය කියලා මෙතෙන්දී සඳහන් කරනවා. දැන් මේ ඔයාලා නිර්මාණ රස විඳිනකොට ඔයාලගේ නිර්මාණ රස විඳිනකොට මේ දේවල් තියෙනවද කියලා අනිවාර්යෙන් පුතේ බැලිය යුතුමයි. ඔයාලගේ රස විඳින ඇතුළේ මේ වචන පරිකල්පනය, ප්‍රතිභා පූර්ණත්වය, භාව පූර්ණ හැඟීම් කියන මෙන්න මේ වචන යොදා ගන්න පුළුවන් නම් හරියට ගැලපෙනද නිකන්ම යොදා ගන්න එපා. තේරෙන්නේ නැති විදිහ, තේරුමක් නැති විදිහට. නමුත් ඒ වචන පුතේ රසවින්දනයක් ඇතුලේ විචාරයක් ඇතුලේ වාට ලියා ගන්න පුළුවන් නම් ඔයාගේ විචාරයට හෝ රසවින්දනයට ඔයාලට ලකුණු ලැබෙන ප්‍රමාණය අතිශයින් ඉහළ යනවා. ඔයාලට මේ වෙනකොට තියෙන ලොකුම ගැටලුව අපි ලියලෙනවා සර් ලකුණු නැහැ. හරිද? මම දැන් ඔයාලා කීප දෙනෙක් කියලා තියෙනවා පුතේ මගේ channel එකෙන් YouTube channel එකෙන් සර් විචාරයක් ලියන්න කියලා. මම දැන් එහෙම වුණොත් පුතේ ඉස්සරහදී මේ පාඩම් දෙක තුනක මේ විදිහට මේ විචාරයක් ඕගොල්ලන්ට ලියන විදිහ ඔයාලගේ ප්‍රශ්න අරගෙන ඒ ප්‍රශ්නට මම ලියපු රසවින්දන විචාර කීපයක් වීඩියෝ පාඩමක් විදිහට දෙන්න හිතාගෙන ඉන්නවා. හැබැයි ඒක බලලා මගේ පුතේ ඒකේ තියෙන දේ ලියාගෙන ඒකම ලියන්න යන්න එපා. මම ඒකට හරි අකමැති දෙයක්. මොකද මේ මගෙන් කරුණු ගන්න පුතේ මගෙන් උපරිම දේ ගන්න මගෙන් ගත හැටි මේ වෙලාවේ ගන්න පුළුවන් උපරිම හැකියාවල් ටික ඕගොල්ලෝ ගන්න. හැබැයි ඕගොල්ලෝ මම වෙන්න යන්න එපා. ඕගොල්ලෝ වෙන්න පුතේ. ඕගොල්ලන් මගේ කරුණු අරගෙන ඕගොල්ලන්ගේ විදියට අලුත් නිර්මාණ කරලා ඕගොල්ලන්ට පුළුවන් සර් අපි මෙන්න මේ වෙනස් කරා සර් කියපු විදියට කියලා මම මේ නිර්මාණය ලියුවා මේක හොඳයිද කියලා බලන්න කියලා ඔයාට එවන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ පෙරදිග ගොඩහැඩි රකුසෝ පුතේ මෙන්න මේ 2019 ගිය අවුරුද්දේ 2019 පේපර් එකේ මෙන්න මේ ප්‍රශ්නේ ඉරිගහන පේපර් එකේ තිබුණා. 2019 පේපර් එකේ බලන්න ඉරිගහන පේපර් එකේ දුන්නා මේ කවියෙන් ප්‍රකාශ වන අදහසට අයත් මාතෘකාව මොකක්ද කියන මේ කවියෙන් ප්‍රකාශිත වෙන මේ මොකක් ගැනද කියවෙන්නේ උදය කියලා දීලා තිබුණ නෑ පුතේ උදය කියලා මේ උදෑසනක් ගැන කියන එක දීලා තිබුණ නෑ මේ ඒක තමයි උත්තර තිබුණේ උත්තර හතරෙන් එකක් උදෑසනක් ගැන කියලා තිබුණා නමුත් කවිය දීලා තිබුණා කවියෙන් කියවෙන්නේ මොකක්ද කියලා හදලා තිබුණා දැන් ඕගොල්ලෝ කල්පනා කරයි මේ වගේ එකක් දැකලත් නැතුව කියවන්නේ නෑනේ සාමාන්‍යයෙන් මම ඒකයි මේ පාඩම් ටික තෝරගත්තේ පුතේ මේ මගේ අරන නිසා ඕගොල්ලන්ට එක සැරයක් හරි මම මෙහෙම කරද්දී ඕගොල්ලන්ට මතක තියෙන නිසා මම කිව්වේ ඔයාලා 2019 පේපර් එක අරන් බලන්න පුතේ මෙන්න මේ ප්‍රශ්නේ තිබුණා 36 37 හෝ ඒ වගේ අන්න ඒ වගේ පොඩි ප්‍රශ්න බලන්න පුතේ 2019 මට මතකයි මේ ප්‍රශ්නේ සඳහන් වෙලා තිබුණා කවිය දීලා මේ කවියේ මාතෘකාව මොකක්ද කියලා අහලා තියෙනවා පෙරදිග ගොඩහැඩි රකුසෝ මගේ දාන්නේ ඇයි කඩන්නේ නිදා ගන්න පොරවගත්ත කළු රෙදි පොට මොකටද මේ තීරු වලට ඉරා දමන්නේ කියලා මේ අහන්නේ මේකෙන් කියවෙන්නේ උදෑසනක් ගැන පුතේ සිරිගුණසිංහ මහත්තයා හරි අමුතු භාෂා හැසිරවීමක් තිබිච්ච මේ කවියෙක් විදිහට සඳහන් කරන්න පුළුවන්. එතකොට මේක මේ සාහිත්‍ය පොතේ සාහිත්‍ය රසාස්වාදය කියන පාඩමට මෙන්න මේක අදාළයි පුතේ. මේකේ කොටසක් තියෙනවා කවියේ උදය පද්‍ය පන්තිය මතක නම් මෙතනක් තියෙනවා සාහිත්‍ය කරන දරුවෝ. ඒගොල්ලොන්ට දන්නවා මේක මොකක් ගැනද කියන්නේ කියලා මේකේ වස්තු විෂය මොකක් සම්බන්ධයෙන්ද කියවෙන්නේ කියලා. ඉතින් එතෙන්දී ඒ වගේ ළමයෙක් දෙන්නෙක් විතරක් මේක ලියයි. ඔයාලා මේක දැනගෙන හිටියේ නැත්තම් හැම අවුරුද්දකම පුතේ මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් එනවාමයි. හරිද? සංකල්ප රූප යනු අපි ළඟට යනවා තවත් කොටසකට පුතේ වචන මගින් ඉදිරිපත් කරන චිත්‍රයයි. දැන් ඔයා නිර්මාණයක් කියවගෙන යනකොට ඒ නිර්මාණේ පිළිබඳ S2 පියාගෙන අහගෙන ඉන්න පුතේ S2 පියාගෙන අහගෙන ඉන්නකොට ඔයගලන්ට මේ නිර්මාණය ඇතුලේ පේන්න දේ. දැන් අපි හිතමු පුතේ ගමට කලින් ගීතය ගන්න ඒකේ තියෙනවා මෙන්න මේ කොටසනේ. වෙල් දෙනිවල විදින දෙපාරි දෙන විට විහඟ ගීත බණ පද වේවා බෝ මළුවක ඇවිලෙන පහන් ටැඹක් තේ තුන් තිත නිවී සැදේවා මතු උපදින සසරේ විශාකාව වී මෙත් මගනෙත් හමුවේවා ඇත් රජිනියනේ ඔබේ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා නිර්මාණය ඇතුලේ පුතේ වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට අම්මා කෙනෙක් පාන්දර නැගිටලාමයි පුතේ ඕගොල්ලන්ව ඉස්කෝලෙත් යවලා තමන්ගේ ගෙදර වැඩ ටිකක් කරලා ආයි යනවා වෙල් දෙනියට යන්නේ බෝල ගහන්න දම්මා නෑ
එහෙම නැත්නම් ටීප් බෝල ගහන්නද නැහැ. අම්මා යනවා පුතේ දවල් කෑමට නැත්නම් මේ ගෙදරට පළතුරු ටිකක් අරගෙන ඉන්න. එහෙම නැත්නම් අම්මා යනවා ගරමිටියක් කඩාගෙන ඉන්න. වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට අම්මගේ කකුල් දෙක මෙහෙම ඇවිදලා ඉද්දි ඒ වෙලාවේ කියනවා බලන්න මේ චිත්ත රූපයක් අපේ හිත තුල මවා ගන්න පුළුවන් නෙමයි පුතා. එතෙන්දී අපි මැවෙනවා අම්මා කෙනෙක් වෙල් දෙනියක ඇවිදගෙන යනවා කියනවා වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට විහංග ගීත බණ පද වේවා. එහෙම අම්මා ඇවිදගෙන යනකොට මේ වටින් පිටින් ඇහෙන විහංග ගීත කියලා කියන්නේ කුරුල්ලන්ගේ ගීත පුතේ බණ පදයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විහංග ගීත බණ පද වේවා. බෝ මළුවක ඇවිලෙන පහන් ටැඹක්සේ තුනුතිත අම්මට වේදනා දැනෙයි. ඒ බණපද ඇහෙනකොට අම්මගේ හිත නිවී සැනසෙන්න කියලා බොහොම මේ අව්‍යාජනීය අදහසක් අව්‍යාජනීය හැඟීමක් මතු කරනවානේ. ඒකට ආදරණීය අම්මා කෙනෙක් ඕගොල්ලන්ගේ ඇස් දෙක පියාගෙන ඕගොල්ලන්ගේ ආදරණීය අම්මාව මතක් වෙනවා නම් අන්න එතෙන්දී මේ කවිය තුල දැන වෙන මේ කවිය තුල නිර්මාණය වෙන අදහස අපිට චිත්ත රූප වෙනවා සංකල්ප රූප වෙනවා. එනම් සාහිත්‍ය නිර්මාණයක් පරිශීලනයෙන් පසිඳුරන් කියලා කියන්නේ පුතේ පංචේන්ද්‍රයන් මම කලින් මතක් කරා ඇස කන නාසය දිව ශරීරය කියන පාඨක මනසට පිවිස පාඨකයාගේ භාව ප්‍රබෝධයට හේතු වන වචන සංයෝජනයයි. භාව ප්‍රබෝධය කියලා කියන්නේ මගේ පුතේ මේ හැඟීම් මාත්‍ර උද්දීපනය කිරීම. මිනිසුන්ගේ හදවතට මේක දැනිලා හදවත තුළින් ඒ නිර්මාණයෙහි භාව ප්‍රබෝධය කියලා කියන්නේ මේ හැඟීම් උද්දීපනය කිරීමට මේක හේතු වෙනවා. වාක් චිත්‍ර යනුවෙන් සංකල්ප රූප හැඳින්වේ. මනෝ රූප, ඉන්ද්‍රිය රූප, චිත්ත රූප වැනි නම් වලිනුත් මේ දේවල් පුතේ ඔන්න හඳුන්වනවා අපි ගොඩක් වෙලාවල්දී. හරිද? එතකොට මේ ඕනම නිර්මාණයක් පුතේ දැන් අර අද ඇවිල්ලා හෙට ඉවර වෙන නිර්මාණ නෙමෙයි. අපි අහන ගොඩක් මේ පරණ සින්දු දැන් ගොඩක් වෙලාවට පුතේ අපි යම්කිසි තැනකදී මොනවා හරි දෙයකින් පෙරදිලා මොනවා හරි දෙයකින් අතිශයින්ම පෙරදිච්ච කෙනෙක් වැළඳගන්නේ ගීතයේ හෝ කවියනේ. එහෙම වැළඳගන්න නැති අයත් ඉන්නවා. නමුත් අර උසස් නිර්මාණශීලී හැකියාවක්, උසස් චින්තනයක්, උසස් පරිකල්පනයක් තියෙන ආදරණීය දරුවෝ ගොඩක් වෙලාවට මේ පරණ සින්දු අහලා හිත හදා ගන්නවානේ. එහෙම වෙන්නේ නැති කියලා. මම අර මයි පුතාලට කියලා දුන්න මතකද මේ අතහැරීම පිළිබඳව යන කෙනාට යන්න දෙන්න කියලා. ඒක එතනයි මේ සැබෑ ආදරය රැඳිලා තියෙන්නේ කියන එක මම මගේ පුතාලට කියලා දුන්න දවසක මතක නම් ඔන්න මේ එතෙන්දි ඔයාලට හඳුනා ගන්න පුළුවන් මේ නිර්මාණ S2 පියාගෙන විඳිද්දී අපිට මේ නිර්මාණ තුළින් ඉස්මතු වන රූපය තමයි සංකල්ප රූපය කියලා සඳහන් කරන්නේ. ඊළඟ බලමු පුතේ අපි ඊළඟට තවත් ඉස්සරහට ගිහලා පුතේ සංකල්ප රූප නිරූපණය කිරීමට කවියා උපකාර කරගනු ලබන්නේ කාව්‍ය අලංකාරය. කාව්‍ය අලංකාර දැන් අපි ඉස්සරහට තමයි ඔන්න මේ ඔයාලගේ රසවින්දනයකදී ඔයාලගේ ਵਿਚාරයකදී අපි බලන්න ඕන මේ කාව්‍ය අලංකාර මොනවද කියන එක මෙතෙන්දී පැහැදිලි කරගන්නේ. නිර්මාණයේ අර්ථ ධ්වනිය ශබ්ද ධ්වනිය කෙරෙහි කාව්‍ය අලංකාර බලපායි. කාව්‍යයේ අර්ථ රස ශබ්දයේ උද්දීපනය කර දැක්වීමට යොදා ගනු ලබන උපමා රූපක ආදී යෙදුම් කාව්‍ය අලංකාර ගණයට අයත් වේ. හරිද? කාව්‍ය අලංකාරයක් කියලා කියන පොතේ නිර්මාණයක ශබ්දය සහ ධ්වනිය සහ භාව පූර්ණ ගතිය උද්දීපනය කරන්න පුළුවන් විවිධ තේමාවන් විදිහට අපිට මේ කාව්‍ය අලංකාර හඳුනා ගන්න පුළුවන්. අපි බලමු මේ මොනවද කියලා ඉස්සරහට. මෙන්න පුතේ පළවෙනි එක තමයි උපමා භාවිතය කියලා කියන්නේ. අපි දැන් ඔන්න අදින් පස්සේ ඔයාලා රසවින්දනය කරන කවිවල රසවින්දනය කරන ගද්‍ය නිර්මාණවල භාෂාවත් එක්ක තමයි මේ උපමා භාවිතය රැඳිලා තියෙන්නේ. මම සමහර කවි පැහැදිලි කරද්දී උපමා භාවිතය කියන්නේ මොකක්ද කියන එක වෙනමම හඳුන්වලා දුන්න පුතාලට. බලන්න මෙතෙන්දී අපි බලමු උපමාව යන උපමාවාචී නිපාතයක් යොදා ගනිමින් වස්තුවක් තවත් වස්තුවකට සමාන කර දැක්වීමයි. උපමාව කියන්නේ ඒක. හරිද? දැන් 10 වසරේ මුල් පාඩම අහුවෙච්ච නැති දරුවෙක්ට අද මේ පාඩම හරීම වැදගත් පුතේ. සහ රසවින්දනයක් ලියා ගන්න බැරි වෙච්ච දරුවෙක්ට මේ පාඩමත් අද හරි වැදගත් පාඩමක් වෙනවා. ඒ නිසා හරියට අහගෙන ඉන්න ඕනේ. තවත් වස්තුවකට සමාන කර දැක්වීමයි. මේන් පුද්ගල සිත තුළ සංකල්ප රූප මැවීමට ඉඩ ප්‍රස්ථා සැලසේ. තම අත්දැකීම් රසිකයාට සමීප කරලීමට සාහිත්‍යකරුවාට ඉඩකඩ සැලසේ. සාමාන්‍යයෙන් මේ උපමා භාවිතය තුළින් අර උපමා වාචී නිපාත පද කියලා මෙතන සඳහන් කරනවා පුතේ. ඒව තමයි මෙන්සේ වැනි විලස වගේ උසා බදු අයරු කියන එකකින් වස්තුන් දෙකක් එකට එකතු කරලා තියන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ උපමා භාවිතය කියලා පුතේ අපි ගොඩක් වෙලාවට සාකච්ඡා කරන්නේ. මේ නේත්‍රද්වය නිසා ඈ සුනේත්‍ර නම් වන්නේ. බලන්න ඔයගලන්ට කවුද මතක් වෙන්නේ කියලා S2 පියාගෙන මේක අහගෙන ඉන්න. ඔයාලට සමහරට කෙනෙක් මතක් වෙන්න පුළුවන්. කවුද කියලා බලන්නකෝ කවුද මතක් වෙන්නේ කියලා. මේ නේත්‍රද්වය නිසා ඈ සුනේත්‍ර නම් වීය.
ඒ වර්ණයෙන් හා දීප්තියෙන් ඉඳුනිල්මිනි රුවක් බඳුය. විනිවිද පෙනෙන පැහැපත් සකට බඳුය. ඇගේ රන්වන් මුව කුඩාය. ජාපා පුෂ්පයක් රෝස මලක් බඳුය. දත් දෙපළ සිහින්ය දීප්තිමත්ය. කපා උපමට්ටම් කරන ලද හේයින් විදුරුමිනි දෙපළක් මෙන් මට සිලුටුය. මට සිලුටුය. සමය හේ මල්පෙති යුවලක්ව දෙතොලින් ආවරණය වුවද සිනාසින කල පුෂ්ප ගර්භයක් මෙන් විකසිත වන බැවින් සිනහවටම සෑදුණු මුව පියුමකැයි කිය යුතුය. මේ ගෑල්ලමෙක් පිළිබඳ සුනේත්‍රා පිළිබඳව හරි අපූර්ව විදිහට කෙරෙන වර්ණයක් තමයි පුතේ මෙතනින් සඳහන් කරන්නේ සුනේත්‍රා ගැන. සුනේත්‍ර ගැන තමයි පුතේ මෙතෙන්දී සඳහන් වෙන්නේ. බලන්න සුනේත්‍රාට අදාළව සුනේත්‍රාගේ සිත පිළිබඳව සුනේත්‍රාගේ මේ රූපය පිළිබඳව තමයි මේදී W.A. සිල්වා මහත්තයා සුනේත්‍රාගේ ස්වභාවය සුනේත්‍රා කියන පොතින් සුනේත්‍රා කියන ලස්සන කාන්තාවගේ ස්වභාවය දැන් ගෑල්ලමයි බලන්න මේ පැහැදිලි කරපු විදිය හරි ලස්සනයි. සුනේත්‍රා කුමරියගේ රූසපුව වර්ණනා කිරීමට ලේඛකයා උපමා යොදාගත් අයුරු විමසා බලන්න. එක එක දත් දෙපළ, ඒ වගේම නේත්‍රද්වය, ඒ වගේම ඒ මේ සිහින් දෙතොල් වගේ මේ හැම දෙයක්ම කාන්තාවකගේ ස්වභාවයන් හරි ලස්සනට සුනේත්‍රා මගින් සුනේත්‍රා කතාව මගින් සුනේත්‍රා හොයන් කියවන්න ගෑල්ලමෙක් ගොඩක් කලාට මේ ගෑල්ලමෙක්ගේ ලස්සන ඉතාම ප්‍රතිභා පූර්ණ ලෙස ඉදිරිපත් කරපු ගද්‍ය කාව්‍යයක් විදිහට මේක හඳුනා ගන්න පුළුවන්. මේ සුනේත්‍රා පොත හොයාගෙන කිව්වොත් ඔන්න ගෑල්ලමයින්ට ආඩම්බරයක් ඇති කරගන්න පුළුවන්. දැන් සමහරවල් ගෑනම උඩ ගිහින් ඉන්නේ. අපිට පල්ලෙහාට බයින් හිමීට බලන්න ඊට වඩා ලස්සන එකක් තියෙනවා මෙතන. පුතේ කාව්‍යසේකරේ රාහුල ආමඳුරෝ ලියනවානේ කාව්‍යසේකරේ වතින් සොමි සඳ වූ තෙනෙන් රන් පෙඳ වූ රන්ලිය සිරින් බඳ වූ දියණියන් තම ළඟට කැඳු. කාව්‍යසේකරේ රාහුල ආමඳුරෝ ගෑනලමක් ගැන මෙන්න මෙහෙම වර්ණයක් දීලා තියෙනවා පුතේ. බලන්න බමුණු දුවගේ මුහුණ සෞම්‍ය චන්ද්‍රයාටත් පයෝදර රන් පන්දු වලටත් ශරීරයේ රන් වැලකටත් කවියා උපමා කර ඇත. මොනවද පුතේ මේ කියන්නේ? බමුණු දුවගේ මුහුණ සෞම්‍ය චන්ද්‍රයාටත් සියුම් සඳ සෞම්‍ය චන්ද්‍රයා කියලා කියන්නේ සියුම් සඳ සොමි සඳ ඒ වගේම පයෝදර යුග්මය කියලා කියන්නේ මේ කාන්තාවකගේ පියයුරු උපමා කරලා තියෙනවා පුතේ රන් පන්දු වල රත්තරන් බෝල වලට උපමා කරලා තියෙනවා ශරීරයේ රන් වැලකට රත්තරන් වැලක් වගේ තමයි ශරීරය කියලා මේ රාහුල හාමුදුරුවෝ දැන් ඔයාලා කල්පනා කරේ අපෝ හාමුදුරන්ට කොහොමද මේ වගේ අදහසක් පහළ වෙන්නේ හාමුදුරුවෝ කොහොමද මේ කාන්තාව ගැන වර්ණනයක් ඉදිරිපත් කළ දෙන මේ තරම් ලස්සනට ඕක පුතේ දෙවෙනි පරාක්‍රම බාහුව රජතුමාට ආව ප්‍රශ්නයක් ඕගොල්ලන්ට වගේම ඉතින් රාහුල හාමුදුරුවෝ ළඟට කැඳලා මේ දෙවෙනි පරාක්‍රම බාහුව රජතුමාට නම් ලස්සන උත්තරයක් දුන්නා ඒක අපි තව දවසක සාකච්ඡා කරමු මෙතන තියෙනවා මගේ පුතේ රූපක ඊළඟට අපි යනවා දැන් උපමා ගැන කතා කරා බලන්න කලින් කාන්තාවගේ ස්වරූපයන් විවිධ කතුවරු විවිධ ලේඛකයෝ තමන්ගේ පරිකල්පනය පරිදි තමන්ගේ දෘෂ්ටිය පරිදි කාන්තාව වර්ණනා කරපු විදිය ඊළඟට අපි යන රූපක උපමා භාවිතයේදී පුතේ මෙන්සේ වැනි විලස වගේ එවුසා බඳු අයුරු කියන නිපාත පද පාවිච්චි වුණත් දැන් එතෙන්දි පුතා මතක තියාගන්න යම්කිසි වස්තු දෙකක් ගැළපීමක් ඇති වෙනවා නමුත් ඒව తాවකාලිකයි උපමා භාවිතයේදී తాවකාලිකයි හැබැයි රූපක භාවිතයේදී తాවකාලික බවක් නැහැ රූපක කියලා කියන්නේ පුතේ ස්ථීර වශයෙන් වස්තු දෙකක් එකට ගැළපීම බලන්න රූපක යනු නිපාතයක් යොදා නොගෙන වස්තුවක් සතු ලක්ෂණ තවත් වස්තුවකට ආරෝපණය කර දැක්වීමයි මම සඳහන් කරා මේක නිපාත යොදා ගන්නේ නැතුව වස්තුවක් මේ මොන හරි දෙයක් සතු ලක්ෂණ තවත් දෙයකට ඊටාම ප්‍රබල ලෙස සංතරපණය කිරීම ඒකාත්මික කිරීම කියන කාරණාව තමයි පුතේ රූපක කියලා අපි හඳුනා ගන්න. බලන්න උදාහරණයක් දීලා තියෙනවා පුතේ අසන්පත්තිනි දේවතාවි මොනිකාරුවන් පතිරණ මේගොල්ලෝ කොළඹ යුගයේ කවියෝ හැමෝම මේගොල්ලන් මේ ගොඩක් කලාට මේ සමාජ ගැටලු වගේම මිනිස්සුන්ගේ හැඟීම් මාත්‍රයන් බොහොම ලස්සනට මේ පන්හිඳට සිත්තම් කරපු අය කතා බහෙන් සිනාසෙමින් ජීවිතයේ ගිරිදුර්ගය නගින සොදුරු ගැහැණිය ඔබ අසන්පත්තිනි දේවතාවි. මෙතන අපි මේ රූප කලංකාරය පිළිබඳව පේනව නේද පුතේ කාටත් මේ පාඩම ඒක නෙවෙයි මහාධිකාරම්තුමනි ප්‍රශ්නය මේ මවකගේ හදවත ඇතුළත බුරබුරා නගින දුක් ගින්දරයි මේක ඕගොල්ලන්ට මතක් වෙනවා මේ ප්‍රකාශය දීලා අහන්න පුළුවන් මේ ප්‍රකාශය ඇතුළත් නාට්‍ය කුමක්ද කියලා සමහරලාට ඕගොල්ලෝ මේ නාට්‍ය ගැන අවබෝධයක් නැති වෙන දරුවොත් ඉන්න පුළුවන් හැබැයි
ඔගොල්ලන් 10 වසරේදී ඉගෙන ගත්ත නාට්‍යයක් හුණුවටේ කතාව හෙන්රි ජයසේන මහත්තයා ලියපු හුණුවටේ කතාවේ එක්තරා කොටසක් තමයි පුතාලට මේ විදිහට සමීප කරවලා තියෙන්නේ. පුතේ මේ නිර්මාණ කාගේද මේ සමහර දැන් මම මෙතෙක් මේ දක්වා කතා කරපු මොනිකාරුවන් පතිරණගේ අසන්පත්තිනි දේවතාවී ඊට කලින් කතා කරපු මේ හැම නිර්මාණයක්ම වගේ පුතේ ගොඩක් වෙලාවට ඕගොල්ලන් මේ නිර්මාණ කරුවා පිළිබඳව අනිවාර්යෙන් මතකයේ තබාගෙන ඉන්න. තව ඉස්සරහදී මම පෙන්නනවා ඕගොල්ලන්ට මේ අන්තිම වාරයේ ලියපු ඕගොල්ලන්ට දැනට ලියපු අන්තිම විභාගෙත් මේ පාඩමේ ප්‍රශ්නයක් ආපු බව. ඒ නිසා ඔගොල්ලෝ හොඳට පරිශීලනය කරන 2016 19 පේපර් මම හැම කෙනෙක්ටම පේපර් නැත්නම් ඔයාලා ගාව පේපර් නැත්නම් මං ගාව මේ වෙනකොට හැම පේපර් එකක්ම තියෙනවා පුතේ සුරක්ෂිතව. මම ඔයගොල්ලන්ට මේ ඉස්සරහදී දෙන්න හිතන් හිටියා. ඔයගොල්ලත් එක්ක කරන්න සාකච්ඡා කරන්න හිතන් හිටියා. අපි ඒක මේ පන්තිදී අනිවාර්යෙන් කරන දෙයක්. ඒකයි මම පන්තිය දවස් දෙකකට කරමු කියලා කිව්වේ. පේපර් කතා කරන එක දවසකුත් සහ තියරි පාඩම් ටික කරන්න එක දවසකුත් කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේපර් එක හොයාගන්න නැතත් බය වෙන්න එපා. අනිවාර්යෙන් මම පේපර් ටික ඔයගොල්ලන්ට එවනවා. ගෲප් එකට එක ගානේ ඔයගොල්ලන්ට මම දානවා මේ සාකච්ඡා කරන දවසට. ඔයගොල්ලන්ට පුළුවන් එතෙන්දී පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන පාඩමට සම්බන්ධ වෙන්න. ඊළඟ බලමු පුතේ තවත් ටිකක් අපි පාඩමේ ඉස්සරහට ගිහිල්ලා ඉහත උපුටා ගැනීම වල යෙදී ඇති ජීවිතයේ ගිරිදුර්ගය දුක්ගින්දර රූපක වලට නිදසුන් කළ හැකි වේ. කියන්නේ රූපක කියලා කියන්නේ ජීවිතයේ නැමැති ගිරිදුර්ගය කියලා කිව්වනම් පුතේ එතෙන්දී උපමා භාවිතයක් තියෙනවා. ජීවිතයේ ගිරිදුර්ගය කියලා කිව්වම මේ මෙතෙන්දී ජීවිතයේ ගිරිදුර්ගයකට උපමා කළා නෑ. ජීවිතයේ කෙලින්ම ගිරිදුර්ගයක්. ජීවිතය කියලා කියන්නේ දුෂ්කරම වගින කන්දක් කියන එක කෙලින්ම ප්‍රකාශ කළ තියෙනවා. දැන් අර මිහි මණ්ඩලයේ අඳුරු කුසේ දිය උල්පත අම්මා අහස්තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා. අම්මව උපමා කරපු නිර්මාණයක් තියෙනවානේ. මේ ගීත නිර්මාණයක්. එතකොට එතන තුලත් ප්‍රති අපිට රූපක කියන එක ඊටාම සංවේදී ලෙස රස විඳින්න පුළුවන් ආත්‍රිකාවක් විදිහට ලබලා දීලා තියෙනවා. දැන් ඕගොල්ලෝ නිර්මාණයක් රස විඳිනකොට බලන්න මගේ පුතේ මේ මෙතන තියෙන උපමා භාවිතයක්ද මෙතන තියෙන රූපක අලංකාර භාවිතයක්ද? එතකොට ඔයාගෙන් අහනවා නේද මේ ඉහත කවියේ සාර්ථක නැත්නම් ඉහත පද්‍ය පන්තියේ සාර්ථක වීම සඳහා නැත්නම් පද්‍ය පන්ති නම දීලා අහන වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා. සාර්ථක වීම සඳහා යොදාගත් කාව්‍ය අලංකාර මොනවාද කියනකොට අන්න පුතේ උපමා භාවිතය රූපක භාවිතය ආදි වශයෙන් මේ දේවල් දැනගන්නේ අපි මෙන්න මේ කාරණා ටික අපේ හදවතේ ගැබ් වෙලා තියෙනවා නම් විතරයි. හරිනේ. ඊළඟට අපි යනවා පුතේ අතිශයෝක්තිය කියලා එක. අතිශයෝක්ති අලංකාරය කියලා කියන්නේ යමක පවතින ස්වභාවය ඉක්මවා යමක් වර්ණනා කිරීම. යමක් පවතින ස්වභාවය ඉක්මවා පවතින ස්වභාවයට වඩා වැඩි යමක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පුතේ ත්‍රිමද ගලිත හස්තිරාජය ඕගොල්ලන්ගේ සතරකම් මන්ත්‍රණයේ ත්‍රිමද ගලිත හස්තිරාජයෝ උපමා කරලා තියෙනවා. මේ ත්‍රිමද ගලිත හස්තිරාජයන් කියන කතන්දරේ ත්‍රිමද ගලිත හස්තිරාජයෝ කොයි විදිහටද හැසිරෙන්නේ? ඒ වගේම අර අටලොස් අක්ෂෞහිනියක් සේනාව කොහොමද වට කරේ? ඒ දේවල් වලදී පුතේ භාෂාව පාවිච්චි කරලා තියෙනවා පුතේ ගොඩක් වෙලාවට මේ අතිශයෝක්තිය. පමණ ඉක්මවා සීමාව අතික්‍රමණය කළා වර්ණනා කිරීමක් දකින්නට පුළුවන්. අතිශයෝක්තිය අනුව යමක පවත්නා ස්වාභාවික තත්වයේ ඉක්මවා උත්කර්ෂයෙන් යුතුව වර්ණනා කිරීමයි. යමක පවතින තත්වය ස්වාභාවිකත්වයේ ඉක්මවලා උත්කර්ෂවත් ලෙස වඩා වැඩියෙන් පුතේ මේ ඒ දේවල් පිළිබඳ වර්ණනා කිරීම තමයි ඒකේ සඳහන් වෙන්නේ. මෙන්න මේ කවිය මගේ පුතාලට හොඳට හුරු කවියක්. සල්ලේනි සංදේශයේ රාහුල හාමුදුරුවන්ගේ සිසිවන වන ඉඟ සුඟ ගත හැකි මිටින නිසි පුලුලු කුල ප්‍රිය සකයුරු තිසර තන දිසිරණලිය වූ රූසිරියුත් මේ පුරංගන ඇති පිය හෙළන පමණින් නොවෙති දෙවාංගන බලන්න මෙතනත් වර්ණනට ලක් කරලා තියෙන කාන්තාව. දැන් අපේ පිරිමි දරුවෝ හිතලා ඇති යකෝ බලහන්කෝ මේ හැම කවියක්ම වර්ණනා කරලා තියෙන ගෑන් ළමයි ගැනනේ. ඒක මාර වැඩක් නේ. ඉතින් ඒක ඇත්ත පුතේ. ඉතින් ලස්සන කරන්න පුළුවන් මානවීය තමයි පණ ඇති දෙයක් තියෙනවා නම් ගොඩක් වෙලාවට කාන්තාව තමයි කවි ලෝකයේ වැඩියෙන් ඉහළින්ම අංක එකේ ට්‍රෙන්ඩින් වන් වෙලා ඉන්නේ කාන්තාව. ඉතින් මේ රාහුල හාමුදුරුවෝ නිරන්තරයෙන් මේ කාන්තාව පිළිබඳ වර්ණනා කරපු තැන් වැඩි. දැන් ඔයගලන්ට ඉතින් මේ එහෙම තමයි
ඒක තමයි හිතාගෙන ඉන්න විදිහ එක තමයි. නමුත් රාහුල හාමුදුරුවෝ හිතලා තියෙන්නේ මේ විදිහටයි කියලා. දැන් කලින් අපිත් රාහුල හාමුදුරුවෝ කලිනුත් කිව්වා එක කතන්දරයක්. මේ ආයිමත් කියලා තියෙනවා මේ කතන්දරය ගැන වමතේ සිසිවන වුණ ඉඟසුඟ ගත හැකි මිටින. දැන් නම් ඉතින් මිටින් ගන්න පුළුවන්ද කියලා හිතා ගන්න පුළුවන් නේ අපිට නේ. දැන් සාමාන්‍ය කාලා බීලා මිටින් ගන්න බෑ. මිටින් තියා දෝතින් තියා මේ අර චේන් නේ ඩෝසර් එක කර මොකක්ද එකකින් ගන්නත් බැරි වගේ සයිස් එකක කට්ටිය ඇති. හැබැයි අපේ පන්ති වල දාන දරුවෝ හරි ලස්සනට ඉන්නවා. ඒක හොඳයි. සිසිවන වුණ ඉඟසුඟ ගත හැකි මිටින නිසිපුළු ලොකුල රිය සකයුරු තිසර තන පාන කොයිතරම්ද මේ අර පයෝදර යුග්මය හංසයන් දෙදෙනෙකුට පවා උපමා කරලා දෙන එක හරි ලස්සනට උපමා කිරීමක් විදිහට සඳහන් කරලා මෙන්න මේ කවිය දැකලා තමයි පුතේ දෙවනි පරාක්‍රම බහුලතුමා ගිහිල්ලා රාහුල හාමුදුරන්ට බැන්නේ. මං කියවනේ මේ කතාව කලින් කියන්නම් කියලා. ඊට පස්සේ රාහුල හාමුදුරන්ට ගිහිල්ලා පරාක්‍රම බහුලතුමා මේ බොහොම මේ සරපරුෂ විදිහට බයිනවා මේ ඔබ වහන්සේ මේ සිවුරක් දරාගෙන මේ කරන වැඩ මොනවද මේ චීවරයට කරන නිගාවක් මේ ඔබ වහන්සේ මේ වගේ දේවල් කරන්න එපා මේ කාන්තාවයි මේ විදිහට වර්ණනා කර කර ඔබ වහන්සේ මේ කාන්තාවන් එක්ක මේ සමීපව ඇසුරු කරලා තියෙනවද කොහොමද මේ කාන්තාවන් ගැන මේ තරම් හොඳට දන්නේ කියලා මේ බොහොම දෝෂාරෝපණයක් කරද්දි පුතේ බොහොම ඒ දෝෂාරෝපණයට සාවධානව ඇහුම්කන් දීපු මේ අපේ රාහුල හාමුදුරුවෝ රජතුමාගෙන් අහනවා රජතුමනි අසූචි මොන රසයිද? රජතුමා පැන්න ගමන් උත්තරය දෙනවා පුතේ අසූචි මේ ඇඹුල් රසයි. එතකොට රජතුමාගෙන් ආයෙමත් මේ රාහුල හාමුදුරුවෝ අහනවා රාහුල හාමුදුරුවෝ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ භාෂා මේ විදග්ධයෙක්නේ. රාහුල හාමුදුරුවෝ අහනවා මේ ඔබතුමා අසූචි ඇඹුල් රසයි කියලා දන්නේ කාලා බලලද? රජතුමාට කට උත්තර නැහැ. කාලා බලලා නෙවෙයි අපේ හාමුදුරුවනේ පොතපත කියවලා මේක අහලා තියෙන නිසා. ආන්න එහෙනම් මම මේ ගෑනු අයත් එක්ක පන්සලේ එකට නිදාගෙන නෙවෙයි ඒකට හොඳ වචනයක් කියනවා නිදාගෙන නෙවෙයි කාන්තාවන් ගැන දන්නේ මමත් ඔබ වගේම ඔබතුමා වගේම මේ රජතුමනි මේ පොතපත කියවලා තමයි කාන්තාව ගැන මේ විදිහට අවබෝධ කරන් ඉන්නේ කියලා මේ ලස්සන හරි අපූර්ව කතාවක් ඒක තව ඉස්සරහට තව ගොඩක් දේවල් තියෙනවා පුතේ කොටස මම පැහැදිලි කරේ රාහුල හාමුදුරුවෝ ගොඩක් වෙලාවට මේ කාන්තාව කවි ලෝකයේ තුල කාන්තාව හරි ලස්සනට වර්ණනා කරලා තියෙන නිසා හරිද ඊළඟට යනවා පුතේ ස්වභාවෝක්ති අලංකාරය ස්වභාවෝක්තිය කියලා කියන්නේ දැන් අතිශයෝක්තිය කියලා කියන්නේ පවතින ස්වභාවය ඉක්මවා වර්ණනා කිරීමනේ ස්වභාවෝක්තිය කියලා කියන්නේ පුතේ මේක අපි ස්වභාවෝක්ති වර්ණනාව කියන එක ගොඩාක් වෙලාවට දකිනවා අපිට තියෙන කවි පන්තියක් මොකද්ද කෑරගලේ වැජබීමේ ලෙසින් සිට කියන පද්‍ය පන්තිය හරිද හංස සංදේශයේ කවිවල ගොඩාක් වෙලාවට ස්වභාවෝක්තිය දෙනවා කෑරගල පද්මාවතී පිරිවෙනවට විහාරෙහි පරිසරය හරි ලස්සනට ස්වාභාවිකව වර්ණනා කරලා තියෙනවා ස්වභාවෝක්තිය කියලා කියන්නේ පුතේ තියෙන දේ තියෙන ස්වභාවයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැතුව ඒ ස්වභාවයට මොනියම් හෝ හානියක් සිද්ධ වෙන්නේ නැතුව මේ පවතින ස්වභාවය ඒ ආකාරයෙන්ම වර්ණනාවට ලක් කිරීම තමයි පුතේ මෙතෙන්දී සිද්ධ වෙන්නේ සඳහන් කරනවා ස්වභාවෝක්තිය අනුව යමක ස්වභාවයේ ඇති සැටියෙන්ම පැවතීමයි ඒ ඇති ස්වභාවයෙන්ම ඒ ස්වභාවයෙන්ම යමක් වර්ණනා කිරීම පවතින දෙයක් දැක්කම ආයක ඒ ස්වභාවයට කිසිදු හානියක් නොවි කිසිදු අඩු වැඩියක් නැතිව පවතින ස්වභාවයෙන්ම වර්ණනා කිරීම ස්වභාවෝක්තිය බලන්න මෙතන කවිය අපි දන්නවා මේ කවිය හැමෝටම පාඩම් අපිට අහක බලාගෙන මේ කවිය කියන්න පුළුවන් සාර ඵලය අඹ දඹ රඹ දවල් පිට මීර ජලයල දොල කඳු පිටින් බට මෑරලොලය වඩවන දුටු දනන් හට කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට කෑරගල පද්මාවතී විහාරයේ පුතේ සාර ඵලය අඹ දඹ සාරව හොඳට ඉදිච්ච අඹ දඹ රඹ කියන්නේ කෙසෙල් ඵල දඹ කියන්නේ ජම්බු අඹ ජම්බු කෙසෙල් වගේ පළතුරු වලින් පිරිච්ච ගස් සහිත ප්‍රදේශයක් මිහිරි ජලය කියන්නේ මේ සීතල ජලය පිරිසිදු ජලය ගලා බසින ඇලදොලවල් සහිත ප්‍රදේශයක් මිනිස්සුන්ගේ හදවත නෑරලොලේ කියලා කියන්නේ ආශාවත් නොහැර ඊටාම සමීපව ඊටාම හෘදයාංගම ඇදබද තබා ගැනීමේ හැකියාවක් මේ කෑරගල පද්මාවතී පිරිවෙනවට විහාරයට පැවතුනා කියලා මේ ස්වභාවයේ ආකාරයෙන් වර්ණනා කරලා තියෙනවා පුතේ වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ හංස සංදේශයේ තුල. බලන්න ඒකට තමයි ස්වභාවෝක්ති අලංකාරය කියලා කියන්නේ. කෑරගල ගමෙහි සුන්දරත්වයේ පවත්නා අයුරින්ම වර්ණනා කිරීමට කවියා සමත්ව ඇත. මෙලෙස යොදා ගන්නා කාව්‍ය අලංකාර නිර්මාණකරුවාගේ අරමුණට කොතෙක් උචිතද යන්න හා එහි අපූර්වත්වය එහෙම නැත්නම් මේ නව්‍ය බව, ඒකේ නව්‍යකරණය
පිළිබඳව විමසා බැලිය යුතුයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ උචිත අනුචිත භාවය කියලත් පොතේ කවියක තවත් මේ කාව්‍ය අලංකාරයක් අපිට ගන්න පුළුවන්. මේ ඒක වෙනස්ම දෙයක්. මොකද ඒක අපිට ඕලෙල් මට්ටමේදී ගොඩාක් වෙලාවට මේ අදාළ වෙන්නේ නැහැ. කවියක් රසවින්දන ਵਿਚාරය කරද්දී මේ උචිත අනුචිත බව කියන එක. ඒක පොතේ ඒලෙවල් මට්ටමේදී ඔයාලා උසස් පෙළ පන්තියට ගිහිල්ලා මේ සිංහල විෂය හදාරනවා නම් මෙන්න මේ උචිත ඖචිත්‍ය කියන කාරණාව උචිත අනුචිත බව කියලා කියන්නේ මේ ඖචිත්‍ය කියන කාරණාව ඖචිත්‍ය කියන කාව්‍ය අලංකාරය පිළිබඳව වෙනම කතා කරන්න පුළුවන්. මේ ඒකට වෙනම උදාහරණත් එක්ක වෙනම කතා කරන්න පුළුවන්. මගේ නිබන්ධනයේ පොතේ මම දීපු පළවෙනි නිබන්ධනය ඇතුළේ මේ කාව්‍ය උක්ති සරණිය නැත්නම් මේ කවිය අනු කීම කියලා ටියුට්ටයක් ඇති. මේක ඖචිත්‍යයට මම ලස්සන උදාහරණයක් දීලා තියෙයි. ඒකත් බලන්න පුතාලට පුළුවන් වෙයි. ඒක වැඩි කාරණාවක් විදිහට දීලා ඇති. ඊළඟ එක තමයි මයි පොතේ ශබ්ද රසය. ශබ්ද රසය කියන කාරණාව බලමු අපි ශබ්ද රසය කියන්නේ මොකක්ද කියලා. සාහිත්‍ය නිර්මාණයක් විමසා බැලී නිර්මාණයක් කියලා දෙන්න ඕන පොතේ. නිර්මාණයක විමසා බැලිය යුතු අනෙක් ලක්ෂණය නම් ශබ්ද රසයයි. ශබ්ද රසය දැනවීම සඳහා නිර්මාණකරුවා බොහෝ විට යොදාගන්නේ අනුප්‍රාසයයි. ඒ කියන්නේ කවියක අර ධ්වනිය ශබ්දය උද්දීපනය කරන්න ඉස්මතු කරන්න පොතේ අනුප්‍රාස රසය. අනුප්‍රාසය කියන්නේ මොකක්ද? අන්න හයිලයිට් කරගන්නවා අපි. එකම අකුර හෝ එකම පදය නැවත නැවත යෙදීමයි. මේ නිර්මාණයක අර්ථ රසයෙන් මෙන්ම ශබ්ද රසයද ධ්වනි පූර්ණ වෙනවා. වැඩි දියුණු වෙනවා. පුතේ මේ වගේ අපි ගොඩක් වෙලාවට මේ හන්ත සංදේශයේදී ඒ වගේම සැල්ලේනි සංදේශයේදී ඒ වගේම මේ අර ගුත්තිල කාව්‍යයේදී හැම තැනකදීම අපි මේ දේවල් කතා කරනවානේ. මේ ශබ්ද රසය කියන එක අන්න උදාහරණයක් විදිහට හොයන්න ගියොත් දැන් ඕගොල්ලෝ දන්නවා එකම අකුර එකම මේ ශබ්දයක් පවතින වචන එක ළඟ කවියක යෙදලා තියෙනවා නම් අපි ඒකට කියනවා අනුප්‍රාසය. අනුප්‍රාසය කියන්නේ ශබ්ද රසය. හරිද? මේ අනුප්‍රාසයයි ශබ්ද රසයයි කාසියක දෙපැත්ත වගේ එකට බැඳලා තියෙන්නේ. ඒ නිසා මේ ඒක මතක තියාගන්න. ශබ්ද රසය කියන එක උද්දීපනය කරද්දී ඔයාලට පුළුවන් මේ එක ළඟ එකම විදිහට යෙදිච්ච අකුරු සහ නැත්නම් එකම අර්ථයක් එකම ධ්වනියක් පූර්ණය වන නැත්නම් එකම ධ්වනියක් පෙන්වුම් කරන වචන කවියේ සඳහන් වෙලා තියෙනවා නම් අන්න ඒක මේ අනුප්‍රාස රසය කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. සවනක් ගන බුදු රැසින් මුළු ලොවම සදමින් වඩුත් සියලු රැසෙන් සැදෙත් ගෙයි ගෙයි පිල්සක් විදහා මොනරු නටත් මැදිරියේ හුන් ගිරා සැලලිහිණි ආදී පක්ෂීන් පියා පැහැර හඬත් මේක දින පොතේ බුත්සරණ විද්‍යා චක්‍රවර්ති ලියපු මේ බුත්සරණ කියන ග්‍රන්ථයේ තමයි මේක සඳහන් වෙන්නේ. බුදුහාමුදුරුවෝ වඩින වෙලාවේදී බුදුහාමුදුරුවන්ගේ ඒ ගමන් මාත්‍ර නැත්නම් මේ ඒ වඩින ස්වභාවය තුළ ඒ ස්වභාවය වර්ණනා කරන්නට භාවපූර්ණ යොදාගත් ආකාරය තමයි මේ අනුප්‍රාස රසය යොදාගත්තු ආකාරය තමයි මේ අර වඩුත් ඒ වගේම සැදෙත් ගෙයි නටත් හඬත් ආදී වශයෙන් මේ දේවල් තුලින් පුතේ ධ්වනි පූර්ණයක් ඇති වෙනවා. ඒ වගේම අපි එතන කියන අනුප්‍රාස රසයක් ජනනය වෙනවා කියන මතක තියාගන්න. මේ දේවල් ඔයාලගේ කවි වලින් මතක් කරගත්ත පුතේ අර දිය ගොස පල කරමින් සැපෙමිනි ගිය තැන ඉස්වාරන් මුතුමිනි ගිය දියනද එනමෙන් ගෙනමිනි සිය ගුණයෙන් වෙන නද නික්මිනි. මම මේ දේවල් පුතේ වෙනම දැන් ඕගොල්ලන් ගොඩක් වෙලාවට සර් මට අපිට විචාරයක් කියලා දෙන්න කියලා මට කමෙන්ට් දාලා තියෙනවානේ. මගේ පුතාලට විචාරයක් කියන එක මොකක්ද කියන එක හරි අවබෝධයක් තියෙනවා නම් මම හැම රසවින්දනයක්ම ගොඩක් පාඩම් වල රසවින්දන විචාර මේනකොට කළා ඉවරයි. සමස්ත කවි පන්තිය පිළිබඳ විග්‍රහ කරලා දෙන එක තමයි පුතේ රසවින්දනයක් විචාරයක් කියන්නේ. ඉතින් මම YouTube එකට වීඩියෝ එකක් දැම්මට පස්සේ මගේ පුතාලා ආයෙමත් මට යටින් දානවා සර් විචාරයක් කියවන්න. ඉතින් ඒක තමයි විචාරය. මම දන්නවා පුතාලා මෙතෙන්දී ගොඩක් වෙලාවට මේ අහන්නේ සර් අපි කොහොමද මේ රසවින්දනයක් නැත්නම් විචාරයක් ලියන්නේ කොහොමද කියන එක පුතාලාට මෙතෙන්දී ඒ රසවින්දනයකුයි අවශ්‍ය වෙන්නේ. මගෙන් අහන්නේ ප්‍රශ්නයකට උත්තරයක් මිසක් මම දීපු දේ ගැන නෙමෙයි මගේ පුතාලා අහන්නේ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ නිසා පුතේ ඔය හැම එකක්ම රසවින්දනයක්, ඔය හැම එකක්ම විචාරයක්. ඔයාලා මගෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නයකට උත්තරයක්. ඉතින් මම හිතුවා ඔයාලගේ අදහසත් ඉෂ්ට කරන්න ප්‍රශ්න කීපයකටත් උත්තර ඒ විදිහට වීඩියෝ එකක් විදිහට හදලා දාන්න. එතකොට ඔයාලා ඒක බලාගෙන ලියාගනි. හැබැයි කටපාඩම් කරගන්න එපා මං කලින් කිව්වා වගේ. ආදි වශයෙන් පද නැවත යෙදීමෙන් ගීතවත් බවක් වැඩි වී ඇති අයුරු පෙනේ. ඔන්න ඒ විදිහට අපි මේ ශබ්ද රසය කියන කාරණාව පිළිබඳව සඳහනක් තියාගන්න පුළුවන් මගේ පුතේ. ඊළඟට අපි යනවා පුතේ
වෙරළ ඉගිල තුල රළ වැල ලෙස උලෙල නැබල පටල පෙළ ලෙලවමින් කෙල කෙල කරල කෙරෙල මොල බල දල දප පහල පුවල සිහල දල බල මුළු නිති ඔසල ගිරා සංදේශය තමයි මේක සඳහන් වෙන්නේ බලන්න පුතේ වෙරළ ඉහිල ආය වගේම නැබල පටල පෙළ වගේ මේ එකම ධ්වනියක් එකම ශබ්දයක් පවතින වචන කවියක මුලමැද අග යොදාගෙන තියෙනවා අපි ඒකට තමයි මේ ශබ්ද රසය නැත අනුප්‍රාස රසය කියලා කියන්නේ. ඉතින් ඒක පුතේ ගොඩක් වෙලාවට අපි හැම කවියකම දැකලා තියෙන දෙයක්. ගොඩක් කවිවල ඉතින් කාව්‍ය අලංකාර පැහැදිලි කරද්දී ওই දේවල් යොදා ගන්න කියලා මගේ පුංචි ආරාධනාවක් පුතාලට තියෙනවා. ඊළඟට මහත් වූ පලිහ ලෙලවමින් ක්‍රීඩා කරමින් කර්කශ වූ කේරළ හමුදාවන්ගේ එඩි පහ කළ සිංහල සේනාව මහ මුහුදෙහි රළ පෙළ වැනිය ඊ විචිත්‍රවත් ලෙස ශබ්ද රසයේ දනවමින් කීමට හැකි වුණේ ල කාර්යය යොදා ගැනීම මගිනි. ඉගිරා සංදේශයේ කවිය අදහස තමයි ඒ අනුප්‍රාසයයි. එලි සමය මගින් පද්‍ය නිර්මාණයකට අලංකාරයක් ලැබේ. එලි සමය අනු පද්‍ය පාදයන්හි කෙලවර හෝ කීප තැනක සමාන අකුරකින් කෙලවර වන අකුරු පදයේදීමයි. මේ මගින් රසයට උචිත කාලානුරූප බවක් ඇති කෙරේ. පද අවසානයෙහි වන එලි සමය එලිවැට යනුවෙන්ද හැඳින්වෙමි. එලි සමය එලිවැට කියන්නේ තවත් කාරණාවක් පුතේ. ඒක වෙනමම ඔයාලා මතක තියාගන්න තවත් කාව්‍ය අලංකාරයක් විදිහට එලි සමය කියන්නේත් එලිවැට කියන්නේත් එක හා සමාන දෙයක්. එකම අකුරකින් කවියේ පදපේලි අවසන් වෙන එක. එලිවැට කියලා ගොඩක් වෙලාවට කියන්නේ හැම කවියකම හැම පදයකම අවසාන කොටස එකම අකුරක් බවට පත්වීම කියන කාරණාව තමයි මෙතෙන්දී අපි හඳුනා ගන්න ඕන. බලන්න මෙතන තියෙනවා සඳහන්ලා පැහැසරණීය මිනි පැමිණිය කොත්තකට අපි තාලෙට කියමු පුතේ මේකත්. ඔයාලා තාලෙට තමයි මේවා කියලා පාඩම් කරගන්න ඕන. පැහැසරණීය මිනි පැමිණිය කොත් අගට බඳ කිකිනිය දද ගිහිනිය විමන් වට නොව පැරණිය වනරමණිය විටින් විට සැලලිහිනිය වදු කැලනිය පුරවරට බලන්න පුතේ මෙතන සඳහනක් තියෙනවා මේ කවිය තුල ලොකු අර්ථපූර්ණ භාවයක් වගේම මේ ධ්වනිපූර්ණ භාවයක් තියෙනවා. අර අපි කලින් කතා කරපු මේ ශබ්ද රසය අනුප්‍රාස රසය මෙතන ඊටාම ඉහළ රසයක් විතර හඳුනා ගන්න පුළුවන් පුතේ. පැහැසරණීය මිනි පැමිණිය බඳ කිකිනිය දද ගිහිනිය නොව පැරණිය වනරමණිය සැලලිහිනිය ආදී වදු කැලණිය ආදී වශයෙන් එකම නිය ආදී ය වලින් අපි ඉවර කරලා දිනවා. ඒක තමයි අනුප්‍රාසය කියලා කියන්නේ. පුතාලා ගොඩක් වෙලාවට මේ රසවින්දන ගැන බය වෙනවා කාරණාවකදී අපිට රසවින්දන ලියන්න බෑනේ සර් මේමයි කියලා. මතක තියාගන්න මගේ පුතේ මේ වෙනකොට ඔයාට 7 වසරේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනම් ඔයා මේ පාඩමෙන් පස්සේ සිනා කුමාරි පද්‍ය පන්ති ඇති ඒ පද්‍ය පන්තියට පිටිපස්සෙන් කවි රස විඳිමු කියලා පාඩමක් තියෙනවා. ඔයාලා රස විඳින ගැන මුලින්ම ඉගෙන ගන්න 7 වසරේදී. ඔයාලට මේක අවබෝධයක් නැහැ. මොකද 7 වසරේදී අපි ගොඩක් වෙලාවට සිංහල පන්ති කෙනෙක් කියලා හිතන්නේ නැහැ. හැබැයි මම මෙතනින් මේ ඔයාලා අදහස් කරන්නේ ඔයාලා අනිවාර්යෙන් සිංහල පන්තියකට සහභාගී විය යුතුයි කියන අදහස නෙමෙයි. ඔයාලගේ දැනුම ඔයාලගේ මේ පරිකල්පනයේ තියෙන තැන වෙනස් කරන්න පුතේ. හරි අවබෝධයක් ගන්න පාසලෙන් හෝ වේවා වෙනත් ආයතනයකින් හෝ වේවා ඔයාලා ලබන දැනුම පරිපූර්ණ කරගන්න නම් අපි රසවින්දන ලියන්න පටන් ගන්නේ ආරම්භ කරන්නේ 7 වසරේදී. ඒ වගේම රසවින්දනයක් මුලින්ම ලියන්නේ 9 වසරේදී. ඒ දෙක හරියට කරගෙන ඇවිත් තියෙනවා නම් මගේ පුතේ 10 11 රසවින්දන කියන්නේ මොනවද? විචාර කියන්නේ මොනවද? හරීම සරල දෙයක්. දැන් මගේ පන්ති ගොඩක් වෙලාවට අර ඉරිගහන පේපරේට ලකුණු අඩු කරගන්න ළමයි මේ සාහිත්‍ය පේපරේ ලකුණු වැඩි. සාහිත්‍ය මගේ ගොඩක් ආඩම්බරෙන් කියන්න පුළුවන් මගේ පන්තියේ ඉන්න සමහර පිරිමි දරුවෝ ඉන්නවා සාහිත්‍ය රසවින්දනට 15 වෙනි 14 15 වෙනි 13 ගන්න ළමයි ඉන්නවා. ඒගොල්ලන් ලියන රසවින්දන සමහර දේවල් මටත් එහා. මොකද මගෙන් කරුණු අරගෙන මං හරි ආසයි. මම අර ගුත්තිල මූසලේ චරිතය රඟපාන මේ චරිතයක් බාටපත් වෙන්නේ නැහැ. අර ගොඩක් වෙලාවට මං ආසයි මගෙන් ඉගෙන ගන්න දරුවෙක් මට වඩා ඉහළ තැනක ඉන්නවට. ඒක තමයි මගේ හැමදාම ප්‍රාර්ථනාව. මොකද අපෙන් ඉගෙන ගන්න දරුවෝ අපි ඉන්න තැන නවතින එක නෙමෙයි. අපිට වඩා එහා තැනකට ගිහිල්ලා මේ සමාජයට මහා විශාල මෙහෙවරක් කරන එක තමයි පුතේ ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්
මේ කාරණා හරියට ග්‍රහණය කරගෙන ඉන්න කියලා මම පුංචි ආරාධනාවක් කරනවා. ඔයාලගේ නංගිල මල්ලිලා ඉන්නවා නම් ඒගොල්ලෝ උනන්දු කරවන්න. ඒ අවුරුද්දේ ඉඳලා ඉස්සරහදී මේ ටික වැදගත් වෙනවා මේ ටික හොඳට මතක තියාගන්න කියලා. මේ කවියම එතනක් තියෙනවා පුතේ. 7 වසරේ පොතේත් අරගෙන පෙරලලා බලන්න මං කියන්නේ බොරු නම් සිනා කුමාරි පද්‍යපන්තිරය පැත්තෙන් මෙන්න මේ සැලලිහිණිය වදු කැලණිය පුරවලට කියන මේ කවිය සැලලිහිණි සංදේශයේ මේ කවිය රාහුල හාමුදුරුවන්ගේ සඳහන් කරලා තියෙනවා. ඇතම් පද්‍ය නිර්මාණවල ආభాසයෙන් යුතුව කීප පළක එලි සමය තැබීමට ගොස් අසාර්ථක වූ අවස්ථාද දක්නට ලැබේ. ගොඩක් වෙලාට මේ ප්‍රතිභා පූර්ණත්වයන් පෙන්눔 කරාට මගේ පොතේ මේවා සමහර තැන්ට හැම තැනකටම උචිත වෙන්නෙත් නැහැ. සමහර තැන්වලට අනුචිත විදිහට මේවා යොදා ගන්න ගිහිල්ලා ඒ කවිය අසාර්ථක භාවයන් ගොඩනගා ගැනීම අපිට දකින්නත් පුළුවන්. නිර්මාණයක් රසවින්දනයේදී ਵਿਚාරයකදී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් නම් කවියා යොදාගත් චරිත හෝ ලය හෝ කොතෙක් දුරට ඔහුගේ අරමුණ සාර්ථක වීමට උපකාරී වූවාද යන්නයි. සඳස් කාව්‍යයක විරිතක් දක්නට ලැබෙන අතර සඳස් කාව්‍යයක් කියලා කියන්නේ මේ උඩින් පුතාලට පේන තියෙන්නේ සඳස් සිව්පද හෝ ද්විපද ආකාරයෙන් ලියා ඇති කවි වලට අපි කියනවා සඳස් කියලා. නිසඳසක දක්නට ලැබෙන්නේ පද සංඝටකව අනුව ජනනය වන ලයකි. නිසඳසක් කියලා කියන්නේ අපි අර සාමාන්‍යයෙන් ඔය අපි වැහි වලාකුළ වගේ එකක් අපි කලින් කියෙව්වේ අන්න ඒවා නිසඳස් පුතේ. ඒවට කවි පද සීමාවක් නැහැනේ. දැන් කවියක ද්විපද හෝ සිව්පද කවියක පද සීමාවක් තියෙනවා. සිව්පද කවියක ඒවට අපි කියන සඳස් කාව්‍ය කියන එකට පද 4යි. ද්විපද කවියක පද 2යි. ඒවට සීමාවක් තියෙනවා. නමුත් නිසඳස් කාව්‍යයකට සීමාවක් නැහැ. දිගට අපිට ලියන්න යන්න පුළුවන්. ඒතන නිසඳස් කාව්‍යයක ලය තමයි තියෙන පදවල එකතුව පද අතර ගැළපීම හොඳ පද සංඝටනයක් පවතීම ලය කියලා තමයි සඳහන් වෙන්නේ. විරිත ගොඩනගාගනු ලබන්නේ පද්‍ය පාදයේ යොදා ගන්නා මාත්‍රා ගණන අනුවයි. ප්‍රතිභා සම්පන්න කවියා වස්තුවට උචිත ලෙස විරිත තෝරා ගැනීමට සමත්කම් දක්වා ඇති ආකාරය පහත දැක්වෙන පද්‍ය වලින් පැහැදිලි වේ. ඔන්න මම පද්‍ය කිහිපයක් මගේ පුතාලට ඉදිරිපත් කරනවා. ඒවා ඒ ආකාරයට උචිත ලෙස යොදාගෙන තියෙනවද කියලා අපි බලමු පුතේ. සදවා සුදු වැලි පිවිතුරු බඳවාරන් දද පිය කරු සිටුවා දොර රඹතුරු තබවා පුන් කුඹු විසිතුරු. මේ කවියත් පුතේ අපිට අමුතුවෙන් පාඩම් කරන්න ඕන දෙයක් නෙමෙයි. මොකද විභාගෙ කෙට්ටු වෙලා මේ පාඩම හරවගෙන මේකෙත් කවි තියෙනව නේද මේවත් පාඩම් කරගන්න ඕන නේද කියලා අහන්න ඕනේ නෑ පුතේ. 6 වසරේදී මේ කවිය පාඩම් කරන් හිටියනම් 6 වසරේ තියෙනවා සදා මෙලෙස පුරදෙරණේ කියලා පාඩම මාත්‍රා 12 ලස්සන කවියක් ගුත්තිල කාව්‍යමයි මේක එදා පාඩම් කරගත්තා නම් සමහරලාට මේ වගේ කවි පද 3ක් දීලා මේ ඉතුරු පදේ කුමක්ද ඉතුරු පදේ සම්පූර්ණ කරන්න ඉන්න පුළුවන්. ඔයාලා ගිරි ගහන පේපරේට තමයි මේ වෙන්නේ අනිවාර්යෙන්ම. එනිසා හොඳට මතක තියාගන්න පුතේ. ළඟ ළඟ වාවුනුනට කරවාදය නොවරද වාබීනා පද වාදය රඟ අඟවා සුරංගන රංග වේදය සෙද කරවා රාජ සබය පබෝදය. එතනත් තියෙනවා පුතේ මේ කවියත් අපි දැනට පාඩම් කරලා තියාගත්තු කවියක්. එතන තියෙනවා මාත්‍රා 16යි. ඒකත් ගුත්තිල කාව්‍ය. මේක ධ්වනි පූර්ණ භාවය, භාව පූර්ණත්වය හොඳට පෙන්눔 කරන්න පුළුවන් කවියක්. ඊළඟට පුතේ සැලලිහිණි සංදේශයේ මාත්‍රා 18 සමුද්‍රඝෝෂ. සාමාන්‍යයෙන් සැලලිහිණි සංදේශයේ ගොඩාක් කවි රචනාවේ ගොඩක් කවි තියෙන බහුතරයක් කවි තියෙන්නේ 99%ක්ම කවි තියෙන්නේ මේ මාත්‍රා 18 සමුද්‍රඝෝෂ විරිතෙන්. අපි ටිකක් ඉක්මනට කියාගෙනම දැන් තාල කීපයට ගායනා කරමු නිසා පුතේ. විදෙන ලෙලෙන තරු නරු බර පුළු කුල රැඳී හෙලන නගන අත නුවනග බැලුම් දිදි රුවින දිලෙන අබරණ කැලුම ගතයේදී සැලෙන පහන සිලු වැනි රඟන ලිය සැදී. මෙන්න මේවා පුතේ ගොඩක් වෙලාවට මේ සමුද්‍රඝෝෂ විරිත ඔයගොල්ලන්ට මතක ඇති. මම මේ පාඩම කරන වෙලාවේදී විරිත ගායනා කරලා පෙන්නුවා. ඒ නිසා ඔයගොල්ලන්ට මේව මතක තියාගන්න පුළුවන්. ඊළඟට මම මේක 820මත් විරිත කියලා සඳහන් කරා පුතේ. නමුත් ඒක මාත්‍රා 820 කිව්වම 28ක් කියලා තෙන්නුවට මෙතන නිවැරදි වෙන්න ඕනේ. ඒක නිවැරදි කරගන්න මෙතෙන්දී මාත්‍රා 26යි මෙතෙන්දී තියෙන්නේ. රූරසේ ආඳි නාලෙසේ අත් ලෙලදිදී විදූ
කුලිය පබා රන් රසෙක් වන ලෙසේ වේන නාදනූපා තබ තබා කම්පසේ දෙන සැරලෙසේ දෙස බල බලා නෙතාගින් සබා මම් කෙසේ පවසම් මෙසේ වාර සුරලඳුන් දුන් රඟ සුභා. ඒ තමයි ගුත්තිල කාව්‍ය කවි පොතේ මාත්‍රා 26ක කවියක් විතර එක සඳහන් වෙනවා. විරිත මෙන්ම කාව්‍ය ලයද පාඨක මනසෙහි දැක්කේ. දැන් කලින් අපි කතා කරේ විරිත ගැන. පොතේ ඒක තමයි සිව්පද හෝ ද්විපද කාව්‍යයක විරිත තියෙනවා. දැන් අපි කතා කරනවා ලය. ලය සඳහන් වෙන්නේ පොතේ නිසඳස් කාව්‍යවල. අපි කලින් කතා කරේ සඳස් කාව්‍ය. දැන් කතා කරන්නේ නිසඳස් කාව්‍ය පිළිබඳව. ලය පාඨක මනසේ රසය දැනෙන බොහෝ දුරට ඉවහල් වේ. බලන්න මෙන්න සිතාදියට එන්නට මට බුද්ධිය නුඹ තමයි එදා පාර කියා දුන්නේ. ගමෙන් උරුම වූ වස්තුව පොදියක් බැඳ කර තියාන උඹේ බහට රැවටිලයි සිතාදියට මං ආවේ. ගම අමතකයි මහගම සේකර මහත්තයාගේ පන්ති පන්තියක් පරණ සිලබස් එකේ තිබුණ පුතේ මේ සම්පූර්ණ කවි පන්තිය මේ නිසදස් කාව්‍ය සම්පූර්ණයෙන්ම තිබුණා. නමුත් ඔයාලට කොටසක් කියලා තිබුණා. හොඳට මතක තියාගන්න පුතේ මේ නිර්මාණය ඒ පිටින්ම දීලා ඒ විදියටම දීලා මේ නිර්මාණයේ රචකයා කවුද කියලා ඉරිගහන පේපර් එකේ අහන්න පුළුවන්. ඒ නිසා මේවා පුතේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මේවා අතෑරලා යන්න එපා. මේ එක ලකුණක් අනිවාර්යෙන් ඔයාගේ ඒක ස්ථීර කරනවා. ඒක හොඳට මතක තියාගන්න. අපිට ඊළඟ විරාමයේදී තව විනාඩි 10යි තියෙන්නේ. මතක තියාගෙන ඒකත් බලාගෙන ඉන්න. මෙන්න මම ඕගොල්ලන්ට සඳහන් කරපු 2020 ඕගොල්ලන් අන්තිමට ලියපු පේපර් එකේ අනාවරණ පරීක්ෂණෙහි මේක සඳහන් වුණා. හොඳට මතක ඇති. මේකට ඉරිගහ ගන්න බැරි වෙච්ච දරුවෝ හිටියා. මේක තියෙන්නේ 7 වසරේ පොතේ. එදා පාඩම් කරා නම් කොහොමත් අද මතක තියෙන්න ඕන. මතක තියාගන්න. ඒ දේවල් තමයි පොතේ නැවත අපිට දීලා තියෙන්නේ. සිංහල කියන්නේ 6-11 බැඳුණු විෂයක්. එකක්වත් වෙන්වෙන් වශයෙන් නෑ පුතා. හොඳට මතක තියාගන්න. සිලිලාරේක හෙල්මැලි පෙති අතරින් සැලි සැලි කනට නොයන සිතට දැනෙන සිලි සිලි එක පැටලෙලා. ඔයගලන්ට ඕන නම් අර මම කැමති නෑනට නෑන කැමති නෑ මට තාලෙට පාඩම් කරන්න පුළුවන්. සිලිලාරේක හෙල්මැලි පෙති අතරින් සැලි සැලි කනට නොයන සිතට දැනෙන සිලි සිලියක පැටලිලා. ඔයාලට පාඩම් කරලා තියාගන්න. චන්ද්‍රරත්න මානවසිංහ මහත්තයාගේ සිනා කුමාරී පද්‍ය පන්ති තමයි පුතේ මේ පද්‍ය පන්ති බවට පත්ුනේ. මොකද්ද පද්‍ය පන්ති කියලා අහලා තිබුණා. ඉරිගහගත්තු නැති ළමයි හිටියා. මම ගොඩක් දැක්කා එහෙම ඉරිගහපු නැති ළමයි ඉන්නවා. ඉතින් ඒ නිසා මේව මතක තියාගන්න ඕන. මම අවස්ථා දෙකක් පෙන්නුවා. පාඩමේ වැදගත්කම 100ට 100යි. ඒ නිසා හරියට මතක තියාගෙන මේ වැඩේ කරගෙන යන්න. කවියා නිරූපණය කරන සිදුවීම හෝ අවස්ථාව විරිත හෝ රිද්මය හේතු කොටගෙන රසික මනසෙහි චිත්තරූප ජනනය කිරීමට සමත් වේ. කවියා පද්‍ය නිර්මාණයේදී යොදා ගන්නා ආකෘතිය හෙවත් ස්වරූපය විවිධාකාරය. කාව්‍ය ආකෘතිය යනු එහි බාහිර ස්වභාවයයි හැඩයයි. දැන් ගොඩක් වෙලාවට අර සඳස් නිසඳස් පේන්න තියෙන්නේ අන්න ඒක තමයි ආකෘතිය පුතේ. සිව්පද ආකෘතිය වෙන්න පුළුවන්, ද්විපද ආකෘතිය වෙන්න පුළුවන්, නිසඳස් ආකෘතිය වෙන්න පුළුවන්. ඒක තමයි ආකෘතිය. කවියක් අපිට බාහිරින් පේන ස්වභාවය තමයි ආකෘතිය කියලා කියන්නේ. ඒ අන්තර්ගතයට අනුකූලව විවිධාකාර වෙයි. පැරණි කාව්‍ය නිර්මාණවල ආකෘතිය කෙරේ විශේෂ සැලකිල්ලක් දැක්වුවද නූතන කවියා ඒ කෙරේ වැඩි සැලකිල්ලක් නොදක්වන බව පෙනේ. සාහිත්‍ය විචාරයක මතයට අනුව කාව්‍යක ආකෘතිය මගින් ශබ්ද ධ්වනිය හා අර්ථ ධ්වනිය යන දෙකම මතු කළ හැකිය. විවිධ ආකෘති අනුව ලියවුණු පද්‍ය කිහිපයක් හඳුනා ගනිමු. බලන්න පුතේ මෙන්න සිව්පද කාව්‍යයක් මෙන්න මෙතන සඳහන් වෙනවා බලන්න. මේකත් අපි දන්න කවියක් හන්ද සංදේශයේ අපි අහලා දෙන කවියක්. පැසෙයි නිබඳ සුවදල් කෙත්වත් අවට ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට රසෙයි අමා රසමය ඒ පියස දුට. ඒක සිව්පද. ඒ වගේම නේ ගී කාව්‍යයක් තියෙනවා පුතේ. පුරයෝනත් වුවත් නුවන් පිළිඹු දිස්නා මිනි කැට බිතේ පුරවරේ පියු මුපුල් පියු මුපුල වුල් විල් ඈ මෝදේ උදාවතේ තමයි මේක සඳහන් වෙන්නේ. මෝදේ උදාවත කියන්නේ ගී කාව්‍යයක්. අපි දන්නවා ගුත්තිල කාව්‍ය පොතේ මේ පාඩම තුල සඳහන් වුණා. ඒ වගේම දෙපද කාව්‍යයක් මෙන්න මොනිකාරුවන් පතිරණගේ පියසේන මේ පද්‍ය පන්තියේ පසුගිය නත්තල් කාලේ නිවාඩුවට මං ආවේ පුංචි බේබි එක්කල පාසල් යන්නයි මං ආවේ කියන මේ පද්‍ය පන්තියේ කවි තවත් සඳහන් වුණා පුතේ මොනිකාරුවන් පතිරණගේ
කවිවල ගොඩක් වෙලාට මේ ද්විපද ආකෘතිය දකින්න ලැබුණා. මේ බාහිරින් ආකෘතිය වුණත් අපිට කාව්‍ය අලංකාරයක් විදිහට පුතේ පෙන්눔 කරන්න පුළුවන්. ඊළඟට මේ සැහැලි කවි කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ යාදිනි කවි කියලා ගන්න පුළුවන්. මෙතන මේ කුකුළු හැවිල්ල රැයිපියල් තෙන්න කෝණ නැත්නම් රැපියල් තෙන්න කෝණ කියලත් මේ ලේඛකයා හඳුනා ගන්නවා පුතේ. අපි දුද නොද බිඳ බඳ තෙද කඳ දෙව්රද ස්වාමිනේ මගේ කුකුලා නැසූ එක දදය ඔබගේ පාලුය පාලු යකාණය පුතේ පාලුය කා තව එක බුද දිනක් තකා ඉන්නට ඉඩ නොදීම කා. මේවා අපි සැහැලි කවි එහෙම නැත්නම් මේ යාදිනි කවි කියලාත් මේවට සඳහන් වෙනවා. ඕන නිසඳස් තමයි ඊළඟට මේ ආකෘති කීප විවිධ ආකෘති වල කවි තමයි පුතේ සඳහන් කරලා තියෙන්නේ. හිස නමා ගති ඈ සිහින් රතැඟිලි පටලවා ගති සතියකට පෙරගෙන වර විලිබරය මගේ රන්වන් මනාලිය අලුතගෙන මනමාලිය. මේකත් පුතේ සාහිත්‍ය රසාස්වාද පොතේ සඳහන් වෙන ලස්සන කවියක්. මේක අත්දැකීම අපේ පිරිමි දරුවන්ට තාම නැහැ. එම ගන්න උත්සාහ කරන්නත් එපා. මගේ ආදරණීය දරුවෝ දැම්මම අලුතගෙන මනමාලියක් අලුතෙන් දැන් අපේ ගෑනු දරුවෝ අනාගතයේ දවසක විවාහ වෙලා අලුතෙන් තමන්ගේ සැමියාගේ ගෙදරට ගියාට පස්සේදී කොතරම් ලැජ්ජාශීලී වෙනවද? අන්න ඒක තමයි මේ අත්දැකීම හරි ලස්සනට නිසඳස් කාව්‍යකින් ජී.බී. සේනායක මහත්තයා ඉදිරිපත් කළ තියෙන ආකාරය තමයි පුතේ මෙතනදී අපිට දකින්න පුළුවන් ඉන්නේ. අපි යනවා පාඩමේ අවසානයේට මේ විදිහට සාහිත්‍ය කලා නිර්මාණයක පරිශීලනයෙන් ලැබෙන ආස්වාදයේ හේතුවෙන් මිනිස් සිතෙහි හැඟීම් ප්‍රබෝධ වෙයි. මෙය රසය යනුවෙන් හැඳින්වෙයි. රසයට හේතු වන්නේ කලා නිර්මාණයකින් මිනිස් සිතෙහි ඇතිවන හැඟීම් එම කලා නිර්මාණයෙහි ඇති විවිධ ප්‍රයෝග හේතුවෙන් ආස්වාදනීය තත්වයට පත්වීමයි. මෙවැනි මූලික හැඟීම් හා ඒවා පදනම් කරගත් ආස්වාදනීය තත්වයේ හෙවත් රස කිහිපයක් ගැන පෙරදිග සාහිත්‍ය කලා විචාරකයන් විචාරයේ සඳහන් වේ. මෙවැනි සියලු කරුණු විමසා බැලීමෙන් අනතුරුව නිර්මාණකරුවාගේ අරමුණු සාර්ථක වීද නොවීද යන්න විමසා බැලීම සාහිත්‍ය විචාරයක කාර්යයේදී වැදගත් වේ. එහිදී විචාරාත්මක බස් පහරක් පරිහරණය කිරීමට අත්‍යවශ්‍ය වේ.